हर मैं और है එහෙනම් ना हर අලුත් පිටුමේ මාතෘකාව ලියන පරමාණු කාක්ෂික මුහුම් කරන හරි අලුත් මාතෘකාව ලියන පරමාණු කාක්ෂික මුහුම් කරන හරිද හරි තව ළමයි ජොයින් වෙනවා නම් මම චුට්ටක් වෙලා දෙන්නම් හරි නේද හරි මම උදාහරණයක් ගන්නවා පරමාණු කාක්ෂික මුහුම් කරන හරිද ඔකට මම උදාහරණයක් ගන්නවා කොටිද හරිද හරි එතකොට ඔකේ දැන් අපිට මෙයා 6 ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා හරිද ඒ කියන්නේ 1s2 2s2 2p4 ඔයාලට මතකද දන්න මේවා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මොකද එහෙන කාලවල ඉස්සර ඉගෙන ගත්තා දැන් මාස 5 6 විතර කලින් හරි දැන් ඒවා පුළුවන් වෙලා තියෙන්නේ හරිද 2s2 කිව්වහම මොකක්ද කරන්නේ මොරවරට සබ්බයක් කරනවද කියලා පොඩ්ඩක් අහන්න. දැන් හරිද දැන් හරිද ඒක පැහැදිලි නැහැ පිටියර. ෆෑන් එකක් අප්ඩේට් දෙන්න ඒක ළම හැමෝටම තියෙනවද නොයිස් එකක් වගේ එනවද කාලා බෑ. අන්න ආයෙත් ලොග් අවුට් වෙලා ඉන්නේ. ඔව්ද දැන් හරි දැන් හරිද හරි සර් හරි නේද හේතුව මේ ඔයාලගේ මම පැය ගානක් එක දිගට කරා එතකොට සාමාන්‍යයෙන් ඔයාලගේ ස්ක්‍රීන් එක විතරක් තිබුණාට මේ සාමාන්‍ය ලැප් එකේ මේ කොහොම සෑහෙන යූස් කරනවා මේ ඔන්ලයින් ක්ලාස් කරනකොට හරි මොකද මම MS Teams කරන් වෙනවා එතකොට නෝට් එක කරන් වෙනවා තව වැඩ ගොඩක් තියෙනවා ඇතුලේ හරිද ඒ ඔක්කොම රන් වෙනකොට සහ එක දිගට රවුටර් එක යූස් කරනවා හරිද පැය ගානක් යූස් කරනකොට මේ
ටිකක් මම දැන් විනාඩි දෙකකින් අහපුව එන්න කියලා ගියාට පස්සේ මම අයින් කරාට පස්සේ ඒකම මේ රවුටර් එක ඉදිරිය වුණා. හරි රවුටර් එක රත් වෙනා හොඳටම මේ ඊට පස්සේ මේ ඒක මම ටිකක් වෙලා ගියා හරියන්න හරි මේ ලැප් එකටත් ඒ වැඩේම වුණා. මම ඊට පස්සේ රීස්ටාර්ට් කරා. ඊට පස්සේ සවුන්ඩ් වල ඩ්‍රයිවර්ස් පුට්ටක් එහෙම වෙලා ඉන්න හරි දැන් හරියන්න ටික හරිද පොඩි ප්‍රශ්නයක් වුණා. හරි මම මොකද කරන්න බැරි ඒ විදිහට හරි يعني රවුටර් එක හොඳටම රත් වෙලා මේ එහෙම ප්‍රශ්නයක් තිබ්බා. හරි කවන්න හරි ඒකට ඔක්සිජන් ගත්තා 1:2 2 4 තියෙන්නේ දැන් හරි 1:2 2 නේ හරි. එතකොට මම ඉලෙක්ට්‍රෝන ටික දැම්මොත් එහෙම 2:2 ගේ මෙහෙම ඔයාලා මගේ පෞලි භාෂිකාරනේ මෙහෙම ඒ කාලේ ගන්නවා. හරි 1 2 3 4 හරි හරිද px cy pz හරිද එතකොට මේකේ තියෙනවා ඔක්සිජන්ගේ යුග්ම ඉලෙක්ට්‍රෝන තියෙනවා මේ අපි දන්නවා අනිවාර්යෙන් මම නම් කරන්නේ යුග්ම ඉලෙක්ට්‍රෝන තියෙන එක හරිද ඒක ඔක්සිජන්ගේ යුග්ම ඉලෙක්ට්‍රෝන තියෙන මොනවද py ගේ සහ px ගේ තියෙන හරිද මම ජලාණු ගත්තොත් එහෙම H2O ගත්තොත් එහෙම ඕකේ දැන් ඔයාලා එච් එක අමින්නේ ඔයාලා කලින් දැන් එච් එක අපි කෝණිකව නදින්න ඒක අමතක කරන්න හරිද H2O අණු කෝණිකව අමින්නේ කියන කාරණේ අමතක කරන්න අපි සයිට් කියන්නේ තියරි එකක් විදිහට අපි ඉගෙන ගන්න එක හරිද දාතත් ඒවා කරන්න හරිද ඒක අමතක කරන්න හරිද මම මේක උගන්වන්නේ මෙතන උගන්වන දැන් අපි හරිය ඉගෙන ගන්න සිද්ධාන්තයෙන් උගන්වන්න දැන් ළමයි මොකද ප්‍රශ්නයක්ද ඇඩ් වෙන්න බෑ කියලා කියනවා හරිද ළමයි ගොඩකට ඉන්න බැරි නම් මොකද ප්‍රශ්නයක් තියෙන්නේ සර් වීඩියෝ එකත් මේ සර් පේන්නේ නැහැ සර්ගේ මූණ එහෙම පේන්නේ නැහැ පොඩ්ඩක් කොම්පියුටර් වෙලා වෙන්නේ හරි ඒක ඩිටෙල් හරි ලයිට් එක දුකින් හරිද ළමයි වීඩියෝ එක යන කීප දෙනෙක් වීඩියෝ එක ස්ටක් ඒ කියන්නේ ස්ටක් වෙනවද සර්ගේ මූණ තියෙන මේ වින්ඩෝ එක ස්ටක් වෙලා තියෙන්නේ මට නම් පේන්නේ එහෙම මම කැමරා ඕෆ් ඒ කියන්නේ කරනවා දැන් නම් සමහරවිට පැහැදිලි හරිද මම කැමරා අයින් කරා මේ මොකද ඔයාලට හරි යානම් හරි දැන් ඔයාලට වගේම තමයි අපටත් කැම්පස් එකේ සාමාන්‍යයෙන් ඔන්ලයින් ලෙක්චර් කරන්න අපේ නම් ගොඩක් වෙලා Zoom වලින් කරන්නේ මම Zoom වලින් කරන්නේ නැත්තේ මේ ඊට මට බේසි MS Team එකෙන් ප්‍රධාන හේතුව තමයි MS Team කරන්න මේ එකක් මේක අපිට මේ අරක ගන්න ලොකු වියදමක් යන්නේ හරිද ඊටත් වඩා ඒක යෙදමුනේ මම ඊටත් වඩා ගොඩක් ප්‍රධාන හේතුව තමයි මේ මම රෙකෝඩ් කරන එක මගේ ලැප් එකේ නෙමෙයි රෙකෝඩ් වෙන්නේ හරිද ඒක රෙකෝඩ් වෙන්නේ MS Team එකේ සර්වර් එක එතකොට මම අදින් මොකක් හරි හේතුවක් නිසා මම අදින් වුණා මොකක් හරි ටෙක්නිකල් මොකක් හරි ප්‍රොබ්ලම් එකකදී මම ක්ලාස් එකකින් අයින් වුණත් ක්ලාස් එකේ රෙකෝඩින් එක වදිනවා හරිද එතකොට මේ Zoom එකේ රෙකෝඩින් එක වදින්නේ ලැප් එකට හරිද මගේ ලැප් එක මගේ මැෂින් එකට තමයි වදින්නේ හරිද ඒතර මම අදින් මොකක් හරි වුණත් එහෙම එතනින්ම රෙකෝඩින් එක නවතිනවා හරිද එතකොට දැන් ඒ වගේ ප්‍රශ්න ගොඩක් වුණේ දැන් අපි ක්ලාස් මම අතින් එහෙම මොහර වුණත් එහෙම මේ අලුත් ලින්ක් එකකින් ලින්ක් එක වෙනස් කරන්න දෙන්න ඕකම තමයි මම ළමයි කොහොමද ඉන්නවා බලන්න. ඉසල් කවින් දසනායක. සර් මුන් කරන්නේ මොනවද කරේ? නෑ මුහුන් කරලා ගම්මන් තාම පටන් ගත්තනේ හරිද ළමයි ටික තාම අහුලනවා හරිද?
කට්ටිය නිකන් එහෙම විසිරලා මටත් ප්‍රශ්නයක් වුණානේ මේ රවුටර් එක මගේ හිරෝ වුණා හරිද අල්ලා බලමු හොඳ තාමත් රත් වෙලා තියෙන්නේ මේ එහෙම රත් වෙලා තියෙන්නේ මේ අනික මම පාවිච්චි කරන මේ පොටෝබර් රවුටර් එකක් පාවිච්චි කරන්නේ මේ ඊට කනෙක්ෂන් පොඩි රේස් වෙනවා හරිද එතකොට මම හිතන්නේ හරි හරි දැන් අපි ඒක zoom කරනකොට එහෙම දැන් සමහර වෙලාවට සමහර ප්‍රොෆෙසර්ලා අපර මතක තියෙන දැනන ඒගොල්ලෝ සර්ලා එහෙම නම් තාම ඔන්ලයින් කරේ නැහැ හේතුව මම හිතන්නේ සර්ලට එක්ක මේ අර තාම මේ ඔන්ලයින් කියන concept එක සර්ලා ගොඩක් වයසයි ඒකට ටික එච්චරම මම දිරවන්න නැතුව හරි දැන් මේ වෙනකොට අපි ඔක්කොමගේ මේ අවුරුද්දේ කොහොමද උගන්වලා ඉවරයි එක්සෑම් එක අරපු ගමන් තියන්න තියෙන හරි මොකද මට මම ඔයාලට මම කියනවා මම ඔයාලට එක්සෑම් තියන්න තියෙන්නේ කියලා හරි ඔක්කොම දැන් හිම වෙලා තියෙන්නේ දැන් සාමාන්‍යයෙන් 60ක් විතර 40ක් ගෙදර ඉන්න ගමන් අසයින්මන්ට් වලින් තමයි ලකුණු හම්බෙන්නේ. ඒතර 60 එක්සෑම් එකේ ලියන්න තියෙනවා. ඒකත් පැය දෙකේ කියන 2 hour තියෙනවා 2 credit තියෙනවා 1 hour කරලා තියෙන්නේ. structured tests තියෙනවා. හරි. එහෙම නැත්නම් කෙමිස්ට්‍රි නම් ඒවා පොඩි පොඩි يعني සෑහෙන ඔක්කොම නිකන් වෙනස් වෙලා තියෙනවා. හරිද? මාර ප්‍රශ්න ඔයගෙන මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. ඇත්තටම ඔන්ලයින් කරේ නැත්නම් එහෙම මේ අවුරුද්ද නිකන් ඉන්නේ. ඔයාලට ඉස්සර කාලේ කැම්පස්සේ මොකක් ප්‍රශ්නයක් වුණොත් එහෙම ඔක්කොම වහලා ඉවරලා අන්තිමට අවුරුද්දක් මොනවා කියනවා හරිද? දැන් මේ අවුරුද්දේ එහෙම නැහැ. මේ අවුරුද්දේ ඔක්කොම අහලා තිබ්බට නමුත් අතුලේ ඔක්කොම දුවනවා හරිද? වෙනදට වඩා හොඳට මේ ඇකඩමික් එක දුවනවා. ප්‍රැක්ටිකල් පැත්ත අවුල් හරිද? ප්‍රැක්ටිකල් කරන්න වෙන්නේ හරිද? ඒකවල මෙඩිසින් වලින් ක්ලිනික් ඒවා නම් ඒවා හරියන්නේ නැහැ. අපේ කෙමිස්ට්‍රි ප්‍රැක්ටිකල් එකෙන් ඉතින් ඒවා කරන්න හම් වෙන්නේ ෆිසික්ස් ප්‍රැක්ටිකල් එකෙන් සෙට් වෙන්නේ නැහැ. නමුත් ඇකඩමික් එක තීර පාට් එක දුවනවා හරිද? දැන් තීර පාට් එක මේක තින් විතර අපේ ඉවරයි. මට සමහර කොපිදලා ඉන්නවා ඒකට ප්‍රශ්න අහනවා හරිද? ඔන්ලයින් කරාට අවුලක් නැහැ ප්‍රශ්න අහනවා. ඒක ප්‍රශ්න අහනවා සමහර ළමයි කියනවානේ කපටික මොන දෙන්න වැඩි මේ Zoom එකේ නම වෙනස් කරනවා. නම වෙනස් කරලා නම් නෙමෙයි දිනව කියව ගන්න බැරි නම් දින හරිද? ඒ කියන්නේ මල් තුනයි, තරුවයි, කොටුවයි කොහොමද ඉන්නේ හරිද? හරි ස්ටිකර් වලින් තමයි නම දාලා තියෙන්නේ. මේ එහෙම හරිද? මම ඉතින් ප්‍රශ්න අහන්නේ නැහැ. මොකද ප්‍රශ්න අහන්න නම් අපිට වෙලාවක් නැහැ හරිද? මොකද මේ දෙවෙනි පාරම ටක් ගාලා ඉවර කරගන්න ඊට පස්සේ තුන්වෙනි පාරෙම නම් බොහොම ස්මූත් එකේ දුවන්න පුළුවන්. අර පටන් ගන්න දවස් නම් මම දවස් 8ක් කරලා පුළුවන් තරම් සිලබස් එක ඉස්සරහට ඇදලා ගත්තා. මම දන්න විදිහට තාම අනිත් පන්තිවල ඔක්කොම ඉන්නේ පිටිපස්සේ ඉන්නේ හරිද? ඔක්කොම කට්ටිය පිටිපස්සේ සමහර කට්ටිය කරපු වැඩේ මුල් පාඩම් එකක්වත් කරන්නේ එක පාඩම් පටන් ගත්තා ඕගනික් පටන් ගත්තා කරන්න හරිද? දැන් ඇත්තටම ඕගනික් කියන්නේ ගොඩක් හොඳ ටොපික් එකක් තමයි. නමුත් ඕගනික් එකක් ඔයාලගේ මේ වසරේ කරන එක අපරාධ හරිද? මොකද ඕගනික් කරද්දී ඔයාලා පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි පාඩම් ඉනෝඩික් හිම ඉවරලා එතකොට ඔයාලා හොඳට ස්ටේබල් වෙලා දෙන ඔළුව හොඳට ඔළුව ප්‍රසාරණය වෙලා දෙන. ඒතර ඕගනික් වගේ විෂය කාරණයක් හොඳට ඔළුවට දාන්න පුළුවන්. හරිද? ඒතර දැන් මේ වගේ කාලවක වවනකොට ඔයාලට ඕගනික් ඉගෙන ගන්නවා. ඒ කියන්නේ ඒක විතරක් ඉගෙන ගන්නවා කියන එක මම හිතන්නේ අපරාධයක් හරිද? කියන්නේ අනිත් පාඩම් මේ පාඩම් ටික යන ගම ඕගනික් ඉගෙන ගන්න කවුලක් නැහැ. නමුත් ඔයාලා ඔක්කොම පාඩම් ටික නවත්තලා ඕගනික් ඉගෙන ගන්න ගියොත් එහෙම වෙන්නේ මේ අර මුල් බේස් එක කැඩිලා යනවා. හරිද? එතකොට ඔයාලට අතපතක් නැහැ කොහොමවත් හිතා ගන්න බෑ. හරිද? දැන් වෙන එකක් ඕගනික් වල දෙයක් ඔයාලට තේරුම් නැත්නම් ඒක තේරෙන්නේ නැති වෙන හේතුව පරණ පාඩම් කියන මුල් පාඩම් ටිකේ අවුලක් හදන්න නැත්නම් ඕගනික් තේරෙන්නේ නැද්ද කියලාවත් තේරුම් ගන්න බෑ. හරිද? එහෙම ප්‍රශ්නයක් වෙනවා. නමුත් වැඩ කරන්න මෙහෙම හරි. ප්‍රෙෂයි හොඳ එකක් දෙකක් ගන්න ළමයි ඉන්න මම මේ කියන එක බලන්නේ නැහැ. හරිද? මම මේ කියන්නේ මැද ඉන ළමයි සහ ඊට යට ඉන ළමයි. හරිද? කියන්නේ ගොඩක් අමාරුවෙන් කට්ට ගාගෙන ඉස්සරහට එන ළමයිට කියන මම මේ කිව්වා හරිද? වැඩ කරන්න පුළුවන් ළමයි ටික ඉන්න ඒ ළමයිට මම මේ කියන දේවල් බලන්න ඒ කටට ඕන දෙයකින් කරන්න පුළුවන්. මොකද ඔළුව හොඳට හැදිලා තියෙනවා. හරිද? ඒ ළමයි ටික ඉස්සරහට වඩාගෙන යන්න. අනිත් ළමයි ටික හිමින් හිමින් ස්ටෙප් බයි ස්ටෙප් පිළිවෙලට අරගෙන ඉන්න. හරිද? හරි. එතකොට අහන්න පරිදි එතකොට ඔක්සිජන් ගත්තට පස්සේ මේ py එකේ px කියන ওই කාක්ෂික දෙකේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙන්නානේ හයිඩ්‍රජන් දෙන්නෙක්ට සම්බන්ධ වෙනවද නැත්ද? හරිද? H2 නේ. හරිද? ඒතර ඔක්සිජන් ගේ එහෙමද සම්බන්ධ වෙනවද නැත්ද? හරිද? කියන්නේ එතන දෙන්නේ එකස් කාක්ෂික කවුද? මෙන්න මෙයා 2px එක මෙයා 2py නේ. හරිද? ඔයාලට මතකද නම් කාක්ෂික අතිත්‍යාදන හරිද තුල ඔයාලට තේර කාලයක් ඉස්සර මම කියලා දුන්නා මේ පාඩේ මුල් හරිද? කාක්ෂික අතිත්‍යාදනයේ සිග්මා 1 සහ phi 1 හදනවා කියලා හරිද? මෙතනදී වෙන්නේ ඔක්සිජන් ගේ 2py සහ 2px කියන කාක්ෂික අතිච්ඡාදනයේ ඒක අතිච්ඡාදනයම හයිඩ්‍රජන් කියන කෙනෙක් හරිද? හයිඩ්‍රජන් එකයි මේ කියන්නේ මේකේ තියෙන්නේ එක ඉලෙක්ට්‍රෝන නේ 1s නේ තියෙන්නේ හරිද? හයිඩ්‍රජන් ගේ 1s1 කියන කාක්ෂිකය සමග අතිච්ඡාදන සිග්මා බන්ධන දෙකක් නිසා OH බන්ධන දෙකක් නේ හයිඩ්‍රජන් H2O ගේ තියෙන්නේ හරිද? OH බන්ධන දෙකක් නේ හරිද? එතකොට එහෙම වෙනකොට py සහ px කියන දෙන හරියටම අංශක 90ක තමයි කෝණයක් හිටින්නේ නැත්ද නේද? ඒ දෙන්නේ කියන්නේ හරියටම අංශක 90ක කෝණයක් මෙහෙම තියෙනවා. මොන් එහෙම දෙන්න කොයි වල තියෙන්නේ නැතිනම් හරියට මෙන්න මෙහෙම කෝණයක් තමයි තියෙන්නේ.
අංශක 90 ඇයි මම එහෙම කියන හේතුව ඔයාලට මතකද මෙන්න මේ p කාක්ෂික දෙන්න ඉන්නේ එකිනෙකට ලම්බක තල වල ඉන්නේ කොහොම ඉන්නේ හරි මේ 2p x එක 2p y එක 2p z හරි අහන්න බරේ මම දැන් මේ මුහුම් කරන්නේ ගැන කිය මුහුම් කරන්නේ ඇයි යොදා ගන්න මුහුම් කරන්නේ කියන එකක් ඉගෙන ගන්න ඇයි කියලා මම පැහැදිලි කරන්න දන්නවද? තාම මොලේද මම කියන්න දන්නේ ජල අණුව හැදලා තියෙන විදිහ ගැන කියන්න දන්න. හරිද? ඔක්සිජන් ගේ තියෙනවා 1:2 2p4 එක තියෙනවා. එතකොට 4යි 6 ඔව් 2p ඔක්සිජන් 8ක් නේ දෙන්නේ. හරිද? එතකොට 2p y එකයි 2p x කියන ව්‍යුහම කාක් ඉලෙක්ට්‍රෝන ටිකයි හයිඩ්‍රජන් කියන කෙනාගේ එකේස් ඉලෙක්ට්‍රෝනකට සම්බන්ධ වෙලා ඒ කියන්නේ සිග්මා බන්ධනයක් හදන්නේ. ඒ කියන්නේ රේඛික ප්‍රතිචාදනය. එතකොට 2p x එක සහ 2p y තමයි සම්බන්ධ වෙන්නේ නේද? එතකොට ඒ දෙන්න ඉන්නේ හරියටම ලම්බකව ඉන්නේ නේද? ඒ කියන්නේ මෙන්න මෙතනට වන්දිනවා එකේස් කෙනෙක්. හරි හයිඩ්‍රජන්ගේ. ඒ වගේ මෙතන මෙහෙම දාලා දෙන තව එකේස් කෙනෙක්. හරි ඒ කියන්නේ හරියටම මේක අඳහම අංශක 90ක කෝණයක් මෙතන තියෙන්න ඕන නේද? නමුත් ඔයාලා අපි අදින එකේ මෙහෙම එකක් නෑ නේද? මෙහෙම එකක් නේ අපි අදින්නේ. හරි අදත් මම කියන 104 විතර කෝණයක් තියෙන්නේ කියලා. හරි 90ක කෝණයක් නෙමෙයි නේද? හරිද? දැන් ඔයාලට තේරෙනවා අපි ඉගෙන ගන්න අතිච්ඡාදනය කියන ඒ කියන්නේ ඒ තීරයකින් අපිට එන්නේ හරියටම කෝණේ අංශක 90ක් නේද? ඇයි මම කිව්වා මෙන්න මේ ටික නේද? ඒ කියන්නේ x අක්ෂ y අක්ෂ සහ z අක්ෂ හරියට වෙන්නේ එකිනෙකට 90ක කෝණ වලින් ඉන්නේ. ඉතින් ඒ හන්ද ඒ කියන්නේ ඒ කාක්ෂික වලටනේ හයිඩ්‍රජන් මේ සම්බන්ධ වෙලා හැදෙන්නේ. එහෙනම් බොන්ඩ් එක හරියටම මේ වගේ 90ක් වෙන්න ඕන නේද? නමුත් එහෙම 90ක් වෙන්නේ නැහැ. හරිද? මම මේ ඇඟට දෙන්නේ වලට පැටලෙද්ද නැත්නම් හරිද? මම මේක උඩට ගන්නම් හරිද? මේක ඇඳුත් එහෙම මෙහෙම නෙන්නේ. ඔය වගේනේ සම්බන්ධ වෙන්නේ නැත්නම් ඒ කියන්නේ හරියටම අංශක 90ක් නේද? මෙතන තියෙන ඔක්සිජන් පරමාණුව නම් මේ තියෙන ඔක්සිජන් මේ හයිඩ්‍රජන් හරිද? හරියට මොකක් අංශක 90කින් තමයි යාලගේ පාක්ෂික එකිනෙකට ලම්බකව ඉන්න හැම දෙන්න නැත්තේ. නමුත් අපි අඳින්නේ කෝණික කෙනෙක් නේද? ඔන්න ඕකට හේතුව පැහැදිලි කරන්න තමයි මේ හදන්නේ හරිද? ඕකට හේතුව මේ පරමාණු ඉන්නේ එකිනෙක මුහුම් කරන වෙලාව ඉන්නේ. හරිද? ඒ කියන්නේ මොන හරි බොන්ඩ් එකක් හදනකොට මධ්‍ය පරමාණු, දායක පරමාණු ඕනෑම පරමාණු, අග්‍රස්ත පරමාණු හැමෝම වෙන්නේ හැමෝම එයාලගේ තියෙන කාක්ෂික එකට එකතු කරලා කලවම් කර ගන්නවා. ඒ කලවම් කරලා හදා ගන්නවා ශක්තිය සහ හැඩයෙන් සමාන කාක්ෂික කිහිපයක්. හරිද? ඒ කාක්ෂික වලින් තමයි අහපෝ හදින. ඒ කියන්නේ කාක්ෂික මුහුම් වෙලා ඒ හැදෙනවට කියනවා මුහුම් කාක්ෂික කියලා. ඒ මුහුම් කාක්ෂික එකතු වෙලා තමයි අලුතෙන් අයනයක් අයනයක්ම අණුවක් හදන්නේ. තේරුණාද? බලමු හරිද? හරි. එයන මාතෘකාවල යන පරමාණු කාක්ෂික මුහුම් කරණය. පරමාණු කාක්ෂික මුහුම් කරණය. හරිද? මම හිතන්නේ ඔයාලා දැන් පොඩි කාලේ ඉඳන් ඕලේ කාලේ ඉගෙන ගත්ත එකකට වඩා මෙතනදී ලස්සන තීරකම් මේ කියලා දෙන්න හදන්නේ. මුහුම් කරණය කියන මම හිතන්නේ ඔයාලා ඕලේ කාලේ ඉගෙනගෙන තියෙනවද? අපිට නම් ඒ කාලේ මොනවද ඉගෙන ගන්නවා. මුහුම් කරණය. නෑ සර්. එහෙම නේද? ඒ කියන්නේ SP SP2 SP3 මුහුම් කරන්නේ නැද්ද? සිලබස් මාරු වෙච්ච නිසා මම ඒවා අයින් කරලා තියෙන්නේ. හරිද? හරිද? මට මතක විදිහට අපි ওই කාලේ මුහුම් කරන ඉගෙන ගත්තා. හරිද? හරි. ඒකෙන් ගමන්නේ. හරිද? එතකොට දැන් ඔයාලට තේරෙන්න ඕනේ අපි ඉගෙන ගන්න අතිච්ඡාදනය කියන තීර පාඩ් එකෙන් අංශ 90 කෝණයක් ඉන්නව නැත්නම් නමුත් අපි අඳින්නේ කෝණික කෙනෙක් නේද? ඔය ජලාණුව කෙනෙක් නෑ. 60 අපි 60 පේනවා නම් අපි අතර ගත්තොත් එහෙම හොඳට පේන්න ඕනේ එහෙම කෝණයක් තියෙනවා. හරිද? 60 එහෙම පේන්නේ නැහැ ගන්න අමාරු හරි. හරි ලියන්න. පොඩ්ඩක් එක ලියමු. ජලාණුව සැලකුව විට මාතෘකාව තමයි පරමාණු කාක්ෂික මුහුම් කරන ලොකු පාඩ එකක් විභාගයට නිතරම අහනවා. බහුවර්ණ වලින් අහනවා, විභාග රචනයකින් අහනවා. ඒතර විභාග රචනයකේ පළවෙනි වචනයකට දෙවෙනි පාඩමෙන් අහන පළවෙනි වචනයකට සහ හතරවෙනි විභාග රචනයක ඕගනික් පාර්ට් එක හරිද කාබනික රසායනය ඒකේ අහනවා සමාවය අයිසෝමරයිසම් පාර්ට් එකට හිමු ඕන වෙනවා ඊට අමතරව රචනා පාර්ට් එකකට හිමෙන්න ඕන වෙනවා හරිද මේකේ මහලු අමාරුවක් නැහැ මේ හරි ලේසි හරිද කියන්න ජලාණු සැලකුව විට ඕකේ අනිකවලට වෙනම මේවා මුහුම් කරන්නේ මොකද කාබනික රසායනයට වෙනම තියෙනවද මේ වගේ මුහුම් කරන ඒවා මේ ඔව් තියෙනවා
හරිද ඕනික තුලක් තියෙනවා හරිද හරියට යන ජලාණු සැලකුවට අණුක පාක්ෂික වාදයේ අණුව ජලාණු සැලකුවට අණුක පාක්ෂික වාදයේ අණුව එහි බන්ධන සැකස්ම පහත පරිදි විග්‍රහ කළ හැකිය. එහි බන්ධන සැකස්ම පහත පරිදි විග්‍රහ කළ හැකිය. ඒ කියන්නේ අණුක පාක්ෂික වාදයෙන් අපට හැඩය ගැන හරියම අවබෝධයක් ගන්න බැහැ නේද? ඔයාලා කරන්න ඕනේ මෙන්න මේක දාගන්න 8යි O2 O2 නේ ඔක්සිජන් තියෙන ඔක්සිජන් පරමාණුවක් තියෙන්නේ 1s2 2s2 2p4 මේක ඇඳගන්න. ඊට අමතරව හයිඩ්‍රජන්ගේ මේ එකේස් එක දාගන්න. හරි. ඒ කරලා ඉවරලා ඔයාලා මෙන්න මේක ඇඳගන්න. මෙන්න මේ කෝණයක් තියෙනවා කියලා කියන්නේ. අණුවේ කෝණ වලින් තියෙන කාක්ෂික ඉතින් ඒ හන්ද හරිනම් හැදෙන එක්කෙනත් හරියට මේ වගේ තමයි බෙදෙන්නේ නැති නේද? හරි දැන් අද මම අද දවසේ 3 දිනක් මරනවා කියලා කියන්නේ හෙට කී දිනක් මැරෙයිද දන්නේ නැහැ හරි. ඩෙත් රේට් එක වැඩි විය යුතුයි තමයි. මොකද හැදෙන කට්ටිය වැඩි දැන් මම කියන්නේ කොවිඩ් එක හැදිලා සමහර කට්ටිය හැදුනට පස්සේ වටපිටේ කට්ටිය පළවෙනි වතාවේ කෙලින් නිරෝධායනයක් දැන් උට අරන් යන සෙන්ටර්ස් වලට හරි. නමුත් දැන් කරන්න හදන්නේ ඉඩමදිනේ වගේ හරි. එතකොට ඒ කට්ටිය ගෙවල් වලම තියලා නිරෝධායනය කරන්න හදන්නේ අසනීප වුණොත් ටිකක් කියන්නේ කොවිඩ් පොසිටිව් වුණා විතරක් එළියට ගන්න හදන්නේ හරිද? ඒ සෙන්ටර්ස් වල අරගෙන හදන්න හරි. තව කාලයක් අද ගියා ඉතින් මේ කොවිඩ් හැදුනත් ඇතුළේ ඉඩමදි ගන්න විදියක් නැහැ කියලා හරි. කාලයක් ගියරම අන්තිමට අමාරුම කට්ටිය විතරක් ගන්න හරි. තවත් කල් ගියන පස්සේ සල්ලි දින සහ මේ සමාජයේ තත්ත්වයක් තියෙන මිනිස්සුන්ට විතරක් ගන්න හොඳ කරන්න. අන්තිමට මොනක්වත් නැති කට්ටිය නිකන් ඉන්න වෙයි හරිද? ඔය අතරම මම හිතන්නේ මේ ලංකාව වගේ රටක මාසයක් ලොක්ඩවුන් කරලා මිනිසුන්ට ඉන්න බැහැ. හරි ඒ තරම් ආර්ථික මේකක් නැහැ සාමාන්‍යයෙන්. ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන ගොඩක් ඒවා හරි 150කට වැඩි ප්‍රමාණයකට එහෙම ලොකු හැකියාවක් නැහැ. හරි සමහර අතරම නැහැ හරි මොකද එහෙම උපරිම මිනිසුන්ට දවස් 4ක් 5ක් උපරිම සත්‍යයක් අදින්න පුළුවන් වෙයි. මාසයක් අදින්න බෑ. ඒ තරම් හිතන්න වරද මිනිස්සු අවුරුදු වෙන සමහර මිනිස්සු ඉන්නවා අවුරුදු 65 30යි හරිද? ඒ කට්ටිය එච්චර දියු ඒ එච්චර කාල මේ ලෝකේ ජීවත් වෙලා වුණත් නමුත් මාසයක් තමන් يعني ජොබ් එක නැතුව ඒ මිනිස්සුන්ට කණ්ඩවත් නැතුව يعني ඉන්න බෑ කණ්ඩවත් කැම ටික ගන්න විදියක් නෑ හරිද? හිතන්නකෝ ඒ වගේ ජීවිතයක් කරන හිතන්නකෝ ඒකයි කියන්නේ ඉගෙන ගන්න කියලා හරිද? එතකොට ඔයාලට තේරෙයි කාලයක් ඇද්දි තේරෙයි හරිද? يعني ඔයාලා ඒ ගන්න ඒ ලෙවල් රිසල්ට් එක අනුව ඔයාලට ඊට පස්සේ සෝෂල් උනාට පස්සේ සමාජයට ආවට පස්සේ ඉතින් හැමනේ ඒ ගොඩක් දේවල් ඔයාලගේ ඒ ලෙවල් රිසල්ට් එක නිසා ලැබෙන දේවල් වෙනවා හරිද? ඔයාලා දැන් අවශ්‍ය ඉංජිනේර කෙනෙක් වෙලා නැත්නම් කැම්පස් ගිහිල්ලා මොකක් හරි යුනිවර්සිටි එකකින් ග්‍රැජුවේට් වෙලා එළියට ආවට පස්සේ ගොඩක් වෙලාවට අනිවාර්යෙන් ගොඩක් හොඳ ජොබ් එකක් හම්බ වෙනවා හරිද? සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ හැකි හොඳ සැලරි එකක් තියෙන ජොබ් එකක් අනිවාර්යෙන් හම්බ වෙනවා ගොඩක් වෙලාවට හම්බ වෙනවා හරිද? එතකොට ඒවා ඒක දැන් සමහරට ඔයාලා ඒව කරන්න තුනක් ඊට සමහර තැන්වල වක්‍රාකාර වෙන්න පුළුවන්. නමුත් මාකට් ස්ටේබල් නැහැ ගොඩක් ඒවා. හරිද? නමුත් සමහර කට්ටිය ඉන්නවා දැන් මම කියන්නේ එහෙමත් වෙන්න එපා හරිද? ඔයාලා පුළුවන් තරම් ඩිග්‍රී එක අරගෙන ඉතින් එහාට ජොබ් එකක් පස්සේ යන්න උත්සාහ කරන්න එපා. ඉතින් එහාට ඔයාලට ඕන නම් අර ඔන්ටර්ප්‍රනර්ෂිප් කියලා කියන හරිද? අලුතින් දෙයක් නිර්මාණය කරන කෙනෙක් බවට පත් වෙන හරිද? දැන් අපි වුණත් ඉතින් එහෙම හරිද? අපි පන්ති කරනවා කියලා කියන්නේ ඒක අපි ජොබ් එකට අදාළ නැහැ නේද? එහෙම කරන්න ඕනේ හරිද? අපිට ඕන ඩිග්‍රී එකකින් එහෙම කරන්නත් පුළුවන්. නමුත් අපි එහෙම තව ඉස්සරහ මහාවිද්‍යාලය නැහැ හරිද? ඉතින් එහෙම කෙනෙක් බවට පත් වෙනවා. එතකොට මම හිතනවා ඔයාලට දැන් ජොබ් එකක් කරනවා කියලා කියන්නේ හිතනවා පාන්දර 6ට විතර නැගිටලා ඔයාලා ඉස්කෝලේත් එහෙම යනවනේ දැන් පාන්දර 6ට විතර නැගිටලා 8 ඉඳලා හවස 4:00මාර 5 වෙනකම් වැඩ කරලා රැය ගෙදර එනවා හරිද? මිලෝ රහන්නේ නැහැ හරිද? සාමාන්‍ය නිදහසේ කොහෙවත් යන්න දෙයක් නැහැ නිදහස අන්තිම සල්ලිත් නැහැ නිකන් ජීවත් වෙලා විතරයි හරිද? ඒ වගේ කෙනෙක් බවට පත් වෙන්නකෝ මම නම් කියන පුළුවන් තරම් ලයිෆ් එක එන්ජොයි කරන්න පුළුවන් විදිහකට ඒක හදාගන්න. හරි කමන්නේ මේක ඇඳලා ඉවරයි හරිද? හරි ලියන්න මේ අනුව හොඳ මම කියපු වාට තේරෙන්නේ හරිද? ඒ තමයි දැන් ඔයාලා ඔළුවේ තියෙන්නේ ජලාණු කෝණිකයි තමයි ඒක හරි. නමුත් අපි සෛද්ධාන්තිකව අතිච්ඡාදනය කියන තීරය පාඩම් ඉගෙන ගන්නකොට කවුරුත් ළමයි මයින් අහුවේ නැහැ. ඇයි මේක දැන් මේ වගේ කියන්නේ 2πx ට ඈත ඉඳන් එනවනේ නේද? කියන්නේ යා එකම රේඛාව දිගේ ඇවිල්ලා එක හයිලයින් එකේ කේස් කාක්ෂිකයේ මෙයත් එක්ක බන්ධනය වෙනවනේ.
ඒ වගේම 2py ගෙත් උඩින් හැවලා කෙනෙක් එහෙම බඳලා හැදෙනව නැත්නම් මෙන්න මගේ අංශක 90ක බෝඩ් එකක් නේද? අනේ බඳලා දෙන්නේ. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ කියන්න දන්නේ. ඒකට හේතුව තමයි මුහුණු කරන කියන එක. හරියන්න මේ අණු ඔක්සිජන්හි වියුක්ත ඉලෙක්ට්‍රෝන පවතින මේ අණු ඔක්සිජන්හි වියුක්ත ඉලෙක්ට්‍රෝන පවතින මේ අණු ඔක්සිජන්හි වියුක්ත ඉලෙක්ට්‍රෝන පවතින 2px සහ 2py පාක්ෂික දෙක මේ අණුව ඔක්සිජන්හි වියුක්ත ඉලෙක්ට්‍රෝන පවතින මේ අණුව ඔක්සිජන්හි වියුක්ත ඉලෙක්ට්‍රෝන පවතින වියුක්ත ඉලෙක්ට්‍රෝන පවතින 2px සහ 2py පාක්ෂික දෙක 2px සහ 2py පාක්ෂික දෙක හයිඩ්‍රජන් පරමාණු දෙකක හයිඩ්‍රජන් පරමාණු දෙකක හයිඩ්‍රජන් පරමාණු දෙකක එකස් කාක්ෂිකය සමග හයිඩ්‍රජන් පරමාණු දෙකක එකස් කාක්ෂිකය සමග රේඛීය අතිචාදනයෙන් එකස් කාක්ෂිකය සමග රේඛීය අතිචාදනයෙන් සිග්මා බන්ධන දෙකක් ලෙස OH බන්ධන දෙක සාධාරණයේ සැලකුව විට සිග්මා බන්ධන දෙකක් ලෙස O ඉරක් H හයිඩ්‍රොක්සිල් ගෲප් කියලා කියනකොට O ඉරක් H බන්ධන දෙක සාධාරණයේ සැලකුව විට මෙන්න මෙහෙම ලියා ගන්න. මෙන්න මේ කෝණය HOH කෝණය. කියන්නේ HOH කෝණය අංශක 90ක් විය යුතුයි. HOH කෝණය අංශක 90ක් විය යුතුයි. හරි. වෙනම ලියන්න. නමුත් සත්‍ය වශයෙන්ම පවතින HOH බන්ධන කෝණය හරි අතන වෙන්නේ ඔබ තියෙන 104.5 හරි ලියාගන්න අංශක 104.52 දශම නෙමෙයි ඔක නේද අංශක 104යි කලා කියලා කියන්නේ උත්තර දුරට ඕන අංශක 104ක් දාගන්න බන්ධන කෝණය අංශක 104ක් පමණ වේ අංශක 104ක් පමණ වේ ආනකොට එතකොට ඔය වෙනස කොහොම වෙනසක් ඇති වෙන එක අපිට ඉගෙන ගන්න බෑ අණුක කාක්ෂික වාදයේ හෝ එහෙම නැත්නම් VSEPRT එකකින්. ඒ කියන්නේ සංයුතාවකාශ ඉලෙක්ට්‍රෝන ගෝලීය විකර්ෂණ වාදයෙන් ඕක පැහැදිලි කරන්න බෑනේ. ඉතින් ඒක ගන්න තමයි සාර්ථක වාදයක් විදිහට ඕක පැහැදිලි කරන සාර්ථක වාදයක් විදිහට තමයි ඔය මුහුම්කරණය කියන නැත්නම් මුහුම්කරණ වාදය කියන එක නෑ එළියට පයින්. හරිද? හරි. වෙනම ලියන්න. පොල් දෙයක් ඇති වෙනම ලියන්න. මේ අනුව අණුක කාක්ෂික වාදයෙන් හෝ මේ අණුව අණුක කාක්ෂික වාදයෙන් හෝ සංයුතාවකාශ ඉලෙක්ට්‍රෝන යුගල විකර්ෂණ වාදයෙන් මේ අණුව අණුක කාක්ෂික වාදයෙන් හෝ සංයුතාවකාශ ඉලෙක්ට්‍රෝන යුගල විකර්ෂණ වාදයෙන් මෙවැනි සංසිද්ධීන් පැහැදිලි කළ නොහැකි බැවින්
වඩාත් සාර්ථක වාදයක් ලෙස මුහු කරන වාදය ඉදිරිපත් වේ. මුහු කරන වාදය ඉදිරිපත් වේ. ඇත්තට විභාගයට ගන්න මුහුම් කරන කියන එක ඔයාලට අලුත් දෙයක් වෙන්න පුළුවන්. හරිද? ඒක අලුත් දෙයක් වෙන්න පුළුවන් තව කාලයක් යනකොට. හරිද? නමුත් විභාගයට අහන්නේ නැහැ. ඒ ලෙවල් විභාගයට අහන්නේ මුහුම් කරන වාදයේ ඔබේ අත්අඩංගුවෙන් ලියා දක්වන ඒ වගේ දේවල් අහන්නේ නැහැ. හරිද? ඒවා concept විතරයි. concept එක අහන්නේ theory part එක විභාගයට අහන්නේ. හරිද? කවදාවත් මට මතක විදිහට අහලා නැහැ මුහුම් කරන වාදයේ දක්වන්න කියන එහෙම සෑහෙන කාලෙකින් එහෙම අහලම නැහැ කවුරුත්. මේ මෑත කාලේ අහලම නැහැ. හරිද? ඒ කියන්නේ මම මෑත කාලේ කියන්නේ 2000 පස්සේ කවදාවත් එහෙම අහලා නැහැ. ඊට ඉහත් මම හිතා අහලා නැතුව. මට මතක නැහැ අහලා නැහැ. හරිද? හේතුව ඒව ඔක්කොම concept හරිද විභාගයට අහන්නේ ඕක ඔයාලා ඉගෙනගෙන ඔළුවේ process වෙන දෙයකින් උත්තරයක් ගන්න තමයි ඔයාලට හැකියාව තියෙන්නේ. හරිද? ඒක තමයි විභාගයට check කරන්නේ. තේරුණාද? හරි. පොඩි මාතෘකාවක් ලියන්න. පොඩි කියන්නේ ඉතින් ප්‍රධාන එක තමයි නමුත් පොඩ්ඩේ කතා කරන්න දෙන්නේ. ලියන්න මුහුම් කරන වාදය. මුහුම් කරන වාදය. හරිද? අහනකොට මුහුම් කරන වාදයේදී කියන්නේ මෙන්න මේකයි. හරිද? දැන් ඔයාලා දැක්ක මෙන්න මෙතන ඔක්සිජන් සහ හයිඩ්‍රජන් පරමාණු දෙන්නේ කියන්නේ. හරිද? හයිඩ්‍රජන් ගැන අමතක කරන්නකෝ. හයිඩ්‍රජන් එක මොකද ඒක මෙතනට හරියන්නේ. හරිද? ඒ මම කියන එක තේරුම් ගන්න අමාරු වෙනවා. හරිද? එතකොට ඔක්සිජන් කියන කෙනාගේ මෙන්න මෙතන තියෙන කාක්ෂික තියෙනවා py px සහ pz තියෙන්නේ. දැන් ඔක්සිජන් සහ හයිඩ්‍රජන් කියන පරමාණු දෙකොල්ල හරිද? මම කියන්නේ ඒක මම වැඩේ කරලා තියෙනවා මගේ network strength එකේ වෙන app එකක් ගන්නවා මේ වෙලාවේ මේ පොඩ්ඩක් ටස් බාර් එකට දාලා මේ ඒ කියන්නේ ඒකට network එක ගිහින් තියෙනවා යම්සු ප්‍රමාණයක් වැඩියෙන් ගිහින් තියෙනවා හරිද ඒක මට නවත්තන්න තියෙන්නේ හැමෝම ස්ක්‍රීන් එක වහන්න වෙනවා හරිද ඒ හින්දා මම කැමරා එක ඔන් කරන්න නැතුව ඔයාලට පේන්නේ නැතුව හරිද කමක් නැහැ හරිද ඒකට මෙතනදී වෙන්නේ මේ ඔක්සිජන් පරමාණු එන ඔක්සිජන් පරමාණු තුළ ඉන්න 2px 2py සහ 2pz කියන මෙන්න මේ කාක්ෂික ටික හයිඩ්‍රජන් දෙන්නෙක් එක්ක බන්ධනය හදන්න ලං වෙනකොටම වෙන්නේ ටක් ගාලා මෙයාලගේ තියෙන මේ 2px 2py 2pz කියන කාක්ෂික ටික කලවම් කරගෙන තුන්දෙනාම කලවම් වෙනවා. හරි තුන්දෙනාම කලවම් වෙලා අලුතෙන් ශක්තියන් සහ හැඩයන් සමාන නව කාක්ෂික තුන්දෙනෙක් හදනවා. තේරුණාද? අලුතෙන් කාක්ෂික තුන්දෙනෙක් හදනවා අලුත් බොන්ඩ් එකක් හදන්න යනකොට. තේරුණාද? හරි. පොඩ්ඩක් අපි ලියමු ලියන්න මුහුම් කරන වාදය කියලා දාලා ඉවරලා ලියමු. හරි මේ කියන්නේ පරමාණුවක් වෙනත් පරමාණු සමග බන්ධන සාදා ගැනීමට සූදානම් වන විට එම පරමාණුහි කාක්ෂික මිශ්‍ර වෙලා නව කාක්ෂික සෑදෙන අතර බන්ධන සාදා ගැනීම සඳහා අතිච්ඡාදනයට ලක්වන්නේ මෙම මුහුම් කාක්ෂිකයි කියලා කියනවා. හරිද? ඔකට තමයි මුහුම් කරන වාදය කියලා කියන්නේ. හරිද? ඕවෙන් පාඩම් කරන්න ඕනේ ඔයාලා එකපාරට ඔලුවට ගත්තා නම් ඇතිය. හරි ලියන්න. පරමාණුවක් වාදයක් හදන්න මේක ඕනනම් කොටු කරන්න හරි ඒ කරලා මේ පාඩම් කරන්න ඕනේ ඔලු තිබ්බහම ඇති. හරි ලියන්න පරමාණුවක් වෙනත් පරමාණු සමග බන්ධන සාදා ගැනීමට සූදානම් වන විට පරමාණුවක් වෙනත් පරමාණුවක් සමග වෙනත් පරමාණු කියලා ගන්න හරි වෙනත් පරමාණු සමග බන්ධන සාදා ගැනීමට සූදානම් වන විට එම පරමාණුවෙහි කාක්ෂික මිශ්‍ර වෙලා එම පරමාණුෙහි කාක්ෂික මිශ්‍ර වී
परमाणु पार्श्विक मिश्रविय नव पाक्षिक सैदन अतर नव पाक्षिक सैदन अतर බන්ධන සෑදීම සඳහා අතික්‍රමණයට ලක්වන්නේ මෙම මොහොන් කාක්ෂික බව බන්ධන සෑදීම සඳහා අතික්‍රමණයට ලක්වන්නේ මෙම මොහොන් කාක්ෂික බව මුහුම් කරන වාදයෙන් කියවේ. හරිද? ඒ කියන්නේ කාක්ෂික මුහුම් ඕකේ. එතකොට සිග්මා බන්ධය ෆයි බන්ධයකට සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒ ඔක්කොම එකට කලවන්න. හරිද? බලමු ඉස්සරහට අපි. හරි පොඩි මාතෘකාවල යන කාක්ෂික මුහුම් කරණය. අහනකොට අනික මෙහෙම හරිද? දැන් මම මෙතනදී කියවන 2px 2py 2py එක 2pz එක කලවම් වෙනවා කියන හරිද? මෙහෙම හරිද? එහෙමයි කියලා අපි ඕක ඇතුලේ ඉන්න හැමෝම කලවම් වෙන්නේ නැහැ. ඒ කියන්නේ දෙකේස් කාක්ෂික දෙකේස් සහ දෙක p කියන ඔක්කොම කලවම් වෙලා එහෙම හැදෙනවා කියලා නේ මම කියන්නේ හරිද? සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ ශක්තියෙන් සමාන ඒවා තමයි සෙට් වෙන්නේ හරිද? ඒ කියන්නේ කාක්ෂික මුහුම් කරන කියන මේ ටොපික් එක මම කියලා දෙන්නම්. එතන කියනවා උත්තේජක පරමාණුව ශක්තියෙන් ආසන්න වශයෙන් සමාන කාක්ෂික දෙකක් හෝ කිහිපයක් සමග මිශ්‍ර වී ශක්තියෙන් හා හැඩයෙන් සමාන නව කාක්ෂික සමූහයක් සෑදීම පරමාණුක කාක්ෂික මුහුම් කරණය කියලා කියනවා. හරිද? එතකොට වෙන්නේ ආසන්න වශයෙන් ශක්තියෙන් සමාන කාක්ෂික දෙකක් අඩුම මිශ්‍ර නොවන දෙන්නේ කියන එක ඒ දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් මිශ්‍ර වෙලා ඒ මිශ්‍රිත ගානට සමාන ප්‍රමාණයක් අහම අනිත් පැත්තට ශක්තියෙන් හා හැඩයෙන් සමාන කට්ටියක් තමයි එළියට පයින්නේ. තේරුණාද? හරි. බලන්න මේ ලොකු මේක අමාරු නැහැ හරි මේ ඉස්සරහට මම හොඳට කියලා දෙන්න. ගොඩක් අමාරු නැහැ මේක. හරි ලියන්න. මේ ඔක්කොම කලවම් නෝනේ වань හරි. හරිද? මෙතනදී මෙන්න මෙතන ඉන්න S කාක්ෂික සහ මෙතන ඉන්න P කාක්ෂික තුන කලවම් වෙලා තමයි අලුත් කට්ටිය හතරක් හැදෙන්නේ. හරි ලියන්න කාක්ෂික මුහුණරණය ලියන්න මේක උන පාට පැනින් ලියලා දාන්න. ලියන්න උත්තේජිත පරමාණුවක ශක්තියෙන් ආසන්න වශයෙන් සමාන කාක්ෂික දෙකක් හෝ කිහිපයක් මිශ්‍ර වී කාක්ෂික දෙකක් හෝ කිහිපයක් මිශ්‍ර වී හැඩයෙන් සහ ශක්තියෙන් සමාන නව කාක්ෂික සමූහයක් සෑදීම හැඩයෙන් සහ ශක්තියෙන් සමාන නව කාක්ෂික සමූහයක් සෑදීම
පරමාණු පාක්ෂික මුහුණුකරණය. හරි නේද? හරි ඒකටම ලියා යන්න. සෑදෙන නවකාක්ෂික මුහුණු කාක්ෂික ලෙස හඳුන්වයි. සෑදෙන නවකාක්ෂික මුහුණු කාක්ෂික ලෙස හඳුන්වයි. හරි අහන්නකො එතකොට මුහුණුකරණයේ සහභාගී වෙන පරමාණු කාක්ෂික වර්ග අණුව අපිට එක එකව වර්ග කරන්න පුළුවන්. හරි දැන් උදාහරණ මෙතනදී S සහ P කාක්ෂික තුනක් අතර තමයි මේ වුණේ. එතකොට අපිට කියනවා ඔකට sp3 මුහුණුකරණය කියලා. හරිද? ඒ වගේ අපිට මුහුණුකරණය වෙන්න පුළුවන් අපි දල වශයෙන් බලමු. මිනිර ගොඩක් මම කියලා දෙනකොට ගොඩක් වෙන්න පුළුවන්. නමුත් ඒ ලෙවල් වලට කතා කරන්නේ මේක විතරයි. හරිද? එකක් තමයි S සහ P කාක්ෂික අතර sp මුහුණුකරණය වෙන්න පුළුවන්. හරිද? sp මුහුණුකරණය. හරිද? ඒ කියන්නේ S සහ P කාක්ෂික කලවම් වෙනවා. හරිද? ඒත් එක්කම S කාක්ෂික 1යි P කාක්ෂික 2යි. sp2 මුහුණුකරණය. S කාක්ෂික 1යි P කාක්ෂික 3යි. sp3 මුහුණුකරණය. හරිද? ඊට අමතරව sp3 ඔය ටිකයි ඊට අමතරව D කාක්ෂිකත් මුහුණුකරණය වෙන්න පුළුවන්. හරිද? ෆොස්ෆරස් වගේ දේවල් නේ. ආය ගන්න පුළුවන් sp3 d2 මුහුණුකරණය. තව පල්ලට යන්න පුළුවන්. හරිද? නමුත් අපිට A level වලට ඔය ඇතිය sp3 d2 ගාවට වල ඉතින් හටේ සාමාන්‍ය විභාග ටිකෙන් අහන්න නම් sp sp2 sp3 හරිද කලාතුරකින් තමයි sp3 d වලට එන්නේ එකත් පිටටම අහන්න විතර හරි පොඩ්ඩක් ලියන්න මුහුණුකරණයේදී සහභාගී වන මුහුණුකරණයේදී සහභාගී වන මුහුණුකරණයේදී සහභාගී වන පරමාණුක කාක්ෂික වර්ග අණුව මුහුණුකරණයේදී සහභාගී වෙන පරමාණු කාක්ෂික වර්ග අණුව පහත සඳහන් පරිදි මුහුණුකරණයන් කිහිපයක් අධ්‍යයනය කෙරේ. ඔටික බලන්න ලියා යන්න.
നോട്ട് ഇച്ചിട്ട് ബാണം പറയുന്നത് සර් මේ 90 කෝණය වෙනස් වෙන්නේ කොහොමද මුහුණුකරණය වුණා කියලා? බලන්න කරලා හරි එතනදී වෙන්නේ SP2 මුහුණුකරණයක් වෙන්නේ හරිද SP2 මුහුණුකරණයට හැඩයක් තියෙනවා හරි දැන් මම මුලින්ම කරන්න හදන SP3 මුහුණුකරණය ඒ කරලා SP3 SP2 SP එහෙම කරන්න හරිද SP2 එක ගාවදී මම කියලා දෙන්න හරිද ඔන්න ඔය ටික අපිට කරන්න තියෙන හරිද sp3 මුහුණුකරණය is a carbon sp3 අපි බලමු CH4 කියන එකේ බන්ධන සැකසම කොහොමද දෙලා තියෙන්නේ. හරි ඒ වගේම උදාහරණ ටික සාකච්ඡා කරලා යනවා. sp2 වලදී ඒකේ කතා කරනවා C2H O2 නෙමෙයි C2 වෙන්නේ. හරි C2H4 හි බන්ධන සැකසම sp මුහුණුකරණය. හරි sp3d එක හරි ඔය විදිහට අපිට කරගෙන තියෙන්නේ. හරිද බන්ධන දිග සම්බන්ධව තීරි පාට කැන්තන් වලදී හම් වෙනවා බන්ධන තෙල කියලා එකක් උගන්වනවා සංප්‍රයුක්ත ව්‍යුහ වලදී හරිද එතනදී හරි බන්ධන පෙළ ඒ කියන්නේ බන්ධනයේ දිගට බලපන ප්‍රධාන සාධක තුනක් ඉන්නවා ඔය වගේ තියෙනවා අපි බලමු ඉස්සරහට කතා කරලා හරි මම පොඩි වෙලාවක් දෙන්නම් අහපුව කරපු ටික බලන්න ඉන්න ඉස්සරහට අද කරපු ටික මුලින්ම බලන්න
හරිද නෝට් එකට බලන්න ඕනේ නේද? හරිද? හරි අංකය කියලා යන්නේ sp3 මුහුම් කරණය. අංකය කියලා යන්නේ sp3 මුහුම් කරණය. හරිද? ඒවල වල පාඩම් කරනකොට ඇත්තටම සාමාන්‍යයෙන් කැම්පස් එකකදීට වඩා ඒවල කාලේ තමයි මොහොත වෙනවා තමයි. හේතුව මෙතන තරංකාරීත්වය පට්ටම වැඩි හරිද? ඒක සෑහෙන වැඩිනේ. වටන මෙතන සර් C සැකිල්ල වෙනකොට කාබන් සැකිල්ල හරිද? මෙතන කියද්දලන සර් C සැකිල්ල කියන්නේ ඒක අසීනික කාබන් හරි. මම කියන්නේ මොකටද? කාබන් සැකිල්ල කියලා කියන්නේ කාබන් විතරක් ගන්න. හරිද? දැන් මම පල්ලේ යන්නේ මේ පුට්ට කොටම පෙන්න ඕනේ කියනවා. අද එච්චර දුරට කරන්න බැරි වෙයි. හරිද? එතකොට ඔය මම පෙන්නේ බලලා යනකම් හරි එඩිට් කරන්න විතරයි. එඩිට් කරාට පස්සේ අපිට තියෙන්නේ මේ සම්ප්‍රේක්ෂ කරන්න තියෙන හරිද? මේ විදිහට මේවට තමයි කාබන් සයිකල් කියලා කියන්නේ. මේ විදිහට. දැන් හරිනම් කාබන් වලට බොන්ඩ් හතරක් තියෙනවානේ. එතකොට මෙතන මේ බොන්ඩ් වලගේ මේ තියෙන්නේ කාබන් අතර තියෙන බන්ධන හැරුණු විට අනිත් ඔක්කොම තියෙන හයිඩ්‍රජන් තියෙනවා. හරිද? ඒතර මේ පළවෙනි කාබන්ට හයිඩ්‍රජන් 3 දෙනෙක් ඉන්නවා. දෙවෙනි කාබන්ට හයිඩ්‍රජන් දෙන්න. මෙයාටත් දෙන්න, මෙයාටත් දෙන්න. අන්තිම කෙනාට කාබන් හයිඩ්‍රජන් 3 දෙනෙක් බැඳලා ඉන්නවා. හරිද? ඒ කියන්නේ එයාගේ සංගීතාවේ ඔක්කොම පිරලා තියෙන්නේ. හරිද? මාතෘකාවල යන්නේ sp3 මුහුම් කරණය. sp3 මුහුම් හයිඩ්‍රෝකාබන් දාම කියන්නේ ඒවටද? ඔව්. ඔය අපේ ඕනික් වල තියෙන ඕවා තමයි කතා කරන්නේ. ඕවා ගැන තමයි කතා කරන්නේ. ඕගනික් කියන්නේ වෙනම කැලලක්. ඕනික් ඉනෝනික් කියන්නේ වෙනම කැලලක්. හරිද? කෙමිස්ට්‍රි කියන්නේ ටිකක් තේරුම් ගන්න අමාරු සබ්ජෙක්ට් එකක්. හරිද? මේ ෆිසික්ස් වල වගේ හොඳ ගලාගෙන යamak නැහැනේ. බයෝ වල වගේ මැත්ස් වල හොඳ ගලාගෙන යamak තියෙනවා. අද කෙමිස්ට්‍රි විතර වෙනස් වෙනවා. හරිද? දැන් ඇත්තටම කෙමිස්ට්‍රි ළමයි 10 දෙනෙක් ගිහුවොත් ළමයි 10 දෙනාගෙන් 10ම කියන්නේ කෙමිස්ට්‍රි අමාරුයි කියලානේ. බොහෝම කලාතුරකින් තමයි සාමාන්‍යයෙන් අහපු ළමයිගේ එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි බොහෝම කලාතුරකින් තමයි ඉන්නේ කෙමිස්ට්‍රි තමයි ආසම සබ්ජෙක්ට් එක කියලා කියන්නේ. හරිද? විශේෂයෙන් බයෝ කරන ළමයිගේ මුල්ම කාලේ ආසම සබ්ජෙක්ට් එක වෙන්නේ බයෝ. හරිද?
ඒක කාලයක් යනකොට වෙනස් වෙලා ඒවල ලඟ වෙද්දී එපාම කරපු සබ්ජෙක්ට් එක බය වෙනවා. හරිද? හේතුව තමයි බය කොච්චර ලියුවත් ලකුණු හම්බෙන්නේ. හරිද? يعني හරි පොයින්ට් 10ක් තිබ්බත් ඒ 10ම ලිව්වොත් සමහරට ඒ 10 නෙමෙයි වෙන එකක් මාකින් එක දෙනවනම් ලකුණු දෙන්නේ නැහැ. හරි. එතකොට ඉතින් එහෙම ප්‍රශ්නයක් තියෙනවා. හරි. එතකොට ගොඩක් ළමයිට ගොඩක් වල බයෝ කරන ළමයි ආසම සබ්ජෙක්ට් එකනේ ෆිසික්ස්. හරිද? එතකොට මැත්ස් කරන ළමයි ආසම සබ්ජෙක්ට් එක වලටපත් වෙන ගොඩක් වෙලාවට ෆිසික්ස් සහ මැත්ස්. හරි. ඒත් මට හම්බෙලා තියෙනවා මැත්ස් කරන ළමයිගෙත් මැත්ස් වලට එපා මැත්ස් අපිරිය වෙච්ච කට්ටිය. ඇග්‍රි කරන අය ඉතින් ගොඩක් කොට ආසම සබ්ජෙක්ට් එක වෙන්නේ බයෝ හෝ ඇග්‍රි ඒ දෙක වෙන්නේ. බොහොම කලාතුරකින් තමයි කෙමිස්ට්‍රි වල ආස කරන කට්ටිය ඉන්නේ. හරිද? ඇත්තටම අපේ ලංකාව වගේ රටක් ගත්තොත් එහෙම ලංකාවනේ සාමාන්‍ය ලෝකෙම ගත්තොත් එහෙනම් ගොඩක් වෙලාවට ඒවට කියන්නේ මැත්ස් එතකොට ෆිසික්ස් කෙමිස්ට්‍රි ඒවට එකිනෙකට කම්පෙයාර් කරන්න බැරි තරම් දුරට ඈතට යන්න පුළුවන්. ඒ සබ්ජෙක්ට් වලින් කොහොමද ලෝකෙ දුවන්නේ හරිද? එතකොට ලංකාව වගේ රටක් ගත්තොත් එහෙම මේ දැන් IT පැත්තෙන් ඔන්න උඩට එන්න පුළුවන්. සාමාන්‍ය හොඳ මේකක් තියෙනවා. ඒ කියන්නේ මැත්ස් කරන මැත්ස් ඒවත් ඔක්කොම ඒ පැත්තෙන් යනකොට හිමත් දෙනවා. ඒ නැතත් එහෙම තියෙනවා. හරිද? එතකොට දැන් තියෙනවා සාමාන්‍යයෙන් ගොඩක් ඉස්සර බලනකොට ගොඩක් වෙලා කෙමිස්ට්‍රි පැත්තෙන් තමයි ගොඩක් එහෙම තියෙන්නේ. මම කියන්නේ ගොඩක් ඉස්සර කාලේ කතා කරනකොට දැන් සාමාන්‍යයෙන් ලොකු උලක් නෑ හරිද? හරි. SP3 මොකක්ද? SP3 කොහොමද ඒක අර්ථයක්ම තියෙනවද? ඕකේ මොකක්ද වෙන්නේ? S කාක්ෂිකයක් සහ P කාක්ෂික තුන්දෙනෙක්. හරිද? P කාක්ෂික තුන්දෙනෙක් කලවම් වෙලා හදනවා ඒ කියන්නේ දල වශයෙන් මේ S සහ P කාක්ෂික දෙන්නාගේ ශක්තිය ටිකක් සමාන යුතු. හරිද? ඔයාලා මතකද ක්වොන්ටම් අංක උගන්වන්නදී මම කියලා දුන්නා. එකම ප්‍රධාන ශක්තිය මට්ටමක ඉන්න ඉලෙක්ට්‍රෝනවල ශක්තිය ටිකක් සමානයි කියලා කිව්වනේ. ඒතර බොහෝ වෙලාවට මේ SP කියන දෙන්නේ එකම ප්‍රධාන ශක්තිය මට්ටම. හරිද? ඔක්සිජන් ගත්තේම දෙක P සහ දෙක S. ඔන්න ඕකේ ඉන්න කට්ටිය තමයි හරිද? කලවම් කරන්න හදන්නේ. හරිද? ඒකේ දැන් ඔන්නේ හරිද? අනිත් කාරණේ තමයි මේ පරමාණු උත්තේජනය වෙලා තියෙනවා. හරිද? භූමිය අවස්ථාවන උත්තේජිත අවස්ථාව. මම උත්තේජිත අවස්ථාව ගැන වැඩි දැන් කියන්නේ තව ටිකකින් මම ඔයාලට කියලා දෙනවා. හරිද? කාබන් ස්පීඩ් එක මොහොම කරන්නේ. හරිද? ඒ කියන්නේ උත්තේජිත පරමාණුවක එකම ප්‍රධාන ශක්තිය මට්ටමක S කාක්ෂිකයක් සහ P කාක්ෂික තුනක් මිශ්‍ර වෙලා ශක්තියෙන් සහ හැඩයෙන් සමාන නව කාක්ෂික හතරක් හදනවා. හරිද? නව කාක්ෂික හතරක් හදන ක්‍රියාවලියට අපි කියනවා SP3 භූමිකරණය කියලා. හරිද? එතකොට දැන් අපි දන්නවා S කාක්ෂිකයක් බෝලයක් වගේ තියෙන්නේ. P කාක්ෂිකයක් තියෙන ඩම්බෙලාකාර හැඩයක් නේ තියෙන්නේ. කොහොම හැඩයක් නේ තියෙන්නේ හරිද? ඔය හතරම හම්බුනාට පස්සේ දැන් අපි දන්නවා හතරකට ඉන්න පුළුවන් ස්ථාන ස්ට්‍රක්චර් එක එහෙම ස්ටේබල් ස්ට්‍රක්චර් එක චතුස්තලයේ හැඩයක් නේද තියෙන්නේ. හතරකට ඉන්න පුළුවන් ස්ථායම හැඩය චතුස්තලයයි නේද? හරි හතරකට ඉන්න පුළුවන් ස්ථායම හැඩය චතුස්තලයයි. හරි ඒ කියන්නේ දැන් අහනකොට මේ දෙන්නා කලම් වුණාට පස්සේ හැදෙන ව්‍යුහය මට මේ වගේ අඳින්න පුළුවන්. හරිද? හරිද? ඒ කියන්නේ මෙන්න මේ වගේ හතරක් එකතු කරලා තියෙන හරිද? ඒක පොඩ්ඩක් මට අඳින්න අමාරුයි මේ. ඔක හැඩය මෙන්න මේ වගේ හැඩයක් එන්න ඕන හරිද? ඔන්න ඔය හතරක් එකතු කරලා තියෙන්නේ. මම අඳිනකොට ඒක නේ ඔෆ්සෙට් හැඩයකට ආව හරිද? එතකොට මේ දෙගොල්ල හතර එක එක්කෙනා අතර කෝණය 109.5ක් විතර වෙනවා. හරිද? ඒ කියන්නේ අසමමිතික ඩම්බෙලාකාරය කියලා කියනවා. හරිද? ඩම්බෙලාකාරය කියලා කියන්නේ මෙහෙම හැඩයක්. හරිද? ඩම්බෙලාකාරය කියන්නේ මෙහෙම හැඩයක් හරිද? නමුත් මෙතනදී ඒ කියන්නේ ඩම්බෙලාකාරය කියන්නේ මෙහෙම හැඩයක් අපි ඉගෙන ගත්තා. හරිද? නමුත් මෙතනදී තියෙන අසමමිතික ඩම්බෙලාකාරය. ඒ කියන්නේ මෙතන එක කැලලක් විශාලයි නේද? එකක් කුඩා අනිත් එක්කෙනා ලොකුයි. හරිද? අසමමිතික ඩම්බෙලාකාරය කියන්නේ. හරිද? මේ තමයි ඩම්බෙලාකාර, සමමිතික ඩම්බෙලාකාර,
මෙයාට අපි කියනවා අසමමිතික ඩම්බෙලාකාර කියලා කියනවා. හරිද? හරි. SP3 මොහොම කරන්න ලියන්න. සර් පීකාක්ෂික ඇඳලා වැරදීනේ. කොතනද? හරි හරි. ඕ මයික පොඩි මිස්ටේක් එකක් මොනේ. හරි මෙතන එන්න නැත්තේ මෙන්න මේ වගේ කෙනෙක් නේ. පොඩි ගාලක් නෙමෙයි හරිද? ඒතර එයයි මේ බෝලයයි එකතු වෙලා තමයි අර වගේ මේ වගේ කෙනෙක් හැදලා තියෙන්නේ. හරි අපි බලමු ඉස්සරහට තමයි කතා කරනකොට දැන් මොකද යම් හරි ලියන්න උත්තේජිත පරමාණුවක අනිත් එක තමයි බලලා එකම ප්‍රධාන ශක්ති මට්ටම වෙන්නේ. හරි ලියන්න උත්තේජිත පරමාණුවක එකම ප්‍රධාන ශක්තිය මට්ටමක ලියන්න උත්තේජිත පරමාණුවක එකම ප්‍රධාන ශක්ති මට්ටමක S කාක්ෂිකයක් සහ එකම ප්‍රධාන ශක්ති මට්ටමක S කාක්ෂිකයක් සහ S කාක්ෂිකයක් සහ P කාක්ෂික තුනක් මිශ්‍ර වී ශක්තියෙන් සහ හැඩයෙන් සමාන නවකාක්ෂික හතරක් සෑදීමේ ක්‍රියාවලිය. නවකාක්ෂික හතරක් සෑදීමේ ක්‍රියාවලිය. නවකාක්ෂික හතරක් සෑදීමේ ක්‍රියාවලිය. සර් SP3D වල හැඩ වෙනස්ද එතකොට? ඔව් ඒවා හැඩ අපි මං එහෙම කිව්වට හැඩ අඳින්නේ නැහැ හරිද? හේතුව තමයි දැන් ඔයාලට තේරෙන SP3 එකේ හැඩේ චතුස්පලයි කියන ටිකක් ඔෆ්සෙට් හැඩයක් ආවම ටිකක් සංකීර්ණ හැඩයක් ආවම හරිද? ඒතකොට SP3D කියලා කියන්නේ ඩීප් කලවම් වෙන. එතකොට ඒවා අපි එල් වලට ටච් එකේ කරා පොඩ්ඩක් ඉගෙනනකොට මේ මොහොම කරන්නේ අඳින්න ඕනේ නැහැ හරිද? අඳින්න නැහැ. ඔයාලට ඕන නම් ඒවා මේ පොඩ්ඩක් හොයලා බලන්න. ඒකත් මේ හැඩයට මදිනවනේ. දැන් SP3D වගේ එකක් වොත් මේ හැඩයට මදිනවනේ. ඒක මිරුඩා සංකීර්ණ වෙනවා නේද? අපි සාමාන්‍යයෙන් A වලට අපි උගන්වන්නේ SP2 සහ SP3 ඔය ටික විතරයි උගන්වන්නේ හරිද? හරි. ලියන්න සෑදෙන මොහොම කාක්ෂික හැඩයෙන් අසමමිතික ඩම්බෙලාකාර වන අතර හැඩයෙන් අසමමිතික ඩම්බෙලාකාර වන අතර පරමාණුක නෂ්ටය වටා එම කාක්ෂික චතුස්තලීය හැඩයක පිහිටයි. එම කාක්ෂික චතුස්තලීය හැඩයක පිහිටයි. හරි ඒ කියන්නේ S කාක්ෂිකයක් සහ මෙන්න මේ වගේ දෙන්නෙක් එකතු වෙලා හැදෙනවා. මෙතන එකතු වුණාම හැදෙන්නේ විකෘති අසමමිතික ඩම්බලාකාර කෙනෙක්. හරි. මොකද බෝලේ කියන්නේ මෙන්න මේ දෙකොල්ල එකතු වෙන කොටස මහත් වෙනවා. මෙන්න මේ කොටස කුඩා වෙනවා නේ. හරි. මෙන්න මේ හැඩය අඳින්න. චතුස්තලයේ හැඩය ඇඳලා ඒක අඳිනකොට මට ත්‍රිමාණ චූට්ටක් විතර අඳින්න අපහසු වුණා. මේ අපි මම ඉලක්කය හරියට අඳින්න ආයෙ මට අඳින්න වෙනවා.
හරිද ඔයාලා පොඩ්ඩක් පිළිවෙල නැද ගන්න හරිද අනිත් එක තමයි රෙකෝඩින් බලන්නම කියලා මේ ඉන්නේ බහරිද මොකද රෙකෝඩින් සමහරලාට ෂුවර් නැහැ හරිද සමහරලාට රෙකෝඩ් වෙන්නේ නැහැ සමහරලාට රෙකෝඩ් වෙනවා එකපාරක් මොනවද එකයි පළවෙනි පාඩමේ මොකද අන්තිම රෙකෝඩින් එකේ MS Team එකේ අවුලක් ඒක වොයිස් එක රෙකෝඩ් වෙලා ස්ක්‍රීන් එක රෙකෝඩ් වෙලා නැහැ හරිද එහෙම වුණා ඒකට ඉතින් ඒ පැය ගන්න ආවදී කවදාවත් ආය ගන්න වෙන්නේ නැහැ හරිද මොකද මට හවුවා තනියෙන් කරන්න බෑනේ හරිද එහෙම කරන්න වෙන්නේ නැහැ පරණ මෙන්න මේ විදිහට යන ගන්න කෝණේ ගන්න 109.5 එකක් දාගන්න හරි දැන් ඔයාලා ටොපික් එකේ ආන්සර් වලට යන්න හරි ඒ තමයි අපි sp3 මුහුම්කරණය කරනවා ඒකේ කාබන් sp3 මුහුම්කරණය කරනවා කාබන් උදාහරණයක් අපි කතා කරන CH4 එක. ඒතර sp2 එකේ මොකද කරන්නේ sp2 මුහුම්කරණය කතා කරනවා කාබන් sp2 මුහුම්කරණය කතා කරනවා ඒකට අදාළ sp2 මුහුම්කරණය දෙන උදාහරණයක් කතා කරනවා. හරි එහෙම තමයි ඊළඟට යන්නේ හරිද? සර් අය අපි කාබන් විතරක්ම ගන්න. ඒක ඉගෙන ගන්න ලේසි හරිද? අනික අපි ඒ වලට ගොඩක් අනික මෙහෙම හරිද? කාබන් විතරක් ගන්න ප්‍රධානම හේතුව තමයි මේ ඉගෙන ගන්න ලේසි කියන එක නේ මේක අපිට උත්තරෙන් හරි ඒක නෙමෙයි හේතුව කාබන් කියන එක නේ අපේ ලෝකේ ගොඩක් ප්‍රබලයි. ඒ කියන්නේ හැමතැනම සුලභයි හරිද? හේතුව තමයි අපි උගන්වන ඕගනික් වලදී මොකද අපි ඕගනික් කියන කෙමිස්ට්‍රි වලින් හතරෙන් එකක් හරියටම ඉගෙන ගන්න කාබන් සහ හයිඩ්‍රජන් තියෙන දේවල් වලින්. ඒ කියන්නේ හයිඩ්‍රෝ කාබන නැත්නම් ඕගනික් කෙමිස්ට්‍රි යටතේ ඉගෙන ගන්න ගොඩක් කොට කාබන් සම්බන්ධ දේවල් හරිද? හේතුව ඔය කාබන් කියන එක නේ ගොඩක් ස්ටේබල් නේ හරිද? ඒ කියන්නේ අපේ ලෝකේ හැමතැනම නෙවුවත් කොහෙන් හරි කාබන් කෙනෙක් එයාලගේ එක එක ස්ටේටස් තියෙනවා හරිද? ඒ කියන්නේ කොහෙන් හරි කාබන් සහිත කෙනෙක් හොයාගන්න පුළුවන් හරිද? අනික ඒ කාබන් කියන එක නා නිතරම හොයාගන්න පුළුවන්. ඉතින් ඒක තමයි ප්‍රධානම හේතුව. ගොඩක් සුලභයි. අනික අපිට දිනදා ජීවිතේ නිතරම ඕන වෙන කෙනෙක්. කාබන් කියලා කියන්නේ අපේ ඇඟෙන් يعني අති බහුතරයක් හැදලා තියෙන කාබනික සංයෝග වලින් හරිද? කාබන් තමයි ප්‍රධාන කියන්නේ ප්‍රධාන කම්පවුන්ඩ් එකක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ හන්ද අපි කාබන් ගැන වැඩිපුර ඉගෙන ගන්නවා. ඉතින් ගොඩක් කොට අපි කාබන් ගැන තමයි ඉතින් ඉගෙන ගන්න හරිද? නැත්නම් නයිට්‍රජන් ගැන ඉගෙන ගන්න එක හරිද? එහෙම කරන්නේ නැහැ හරිද? හරි. මම හිතනවා කාබන් sp3 මොහොම ගන්න හරිද? අමුලින් මේක ගන්න භූමි අවස්ථාව හරිද? දැන් කාබන් ගත්තොත් එහෙම කාබන් 6යිනේ. ඒ කියන්නේ 1s2 2s2 2p2 හරිද? හරි මම භූමි අවස්ථාව මෙතන ඇඳ ගන්නවා. මෙයාගේ ශක්ති සටහන ගන්න ගන්නේ. හරි දෙකේස මෙතනින් ගන්නවා. හරි. ඉතින් මේවා ඉස්සර කරා නේද? ඔයාලා මකප් එක අමින්න බෑ. ඒක මට මකා ගන්න විදියක් නෑ. හරි. හරි දෙකේස් එක හරි. ඊට පස්සේ 2p එක මම මේ හරිය මුදල් ගන්නවා. 2p එක මම හිතන්නේ මේවා මට පස්සේ අපි ඒ වල කරන ඕලෙවල් කරන කාලේ අපිට ඉගෙනනවා. 2p හරිද?
මම එකේස් එක මාක් කරේ නෑ හරිද අපිට නැත්නම් අපි ඕන්න අපි මේ මුහුම්කරණයේදී කතා කරන්නේ එකම ප්‍රධාන ශක්ති මට්ටමනේ එහෙනම් තමයි 2s එක යටට ගත්තා 2p එක ඊට ටිකක් උඩින් ඉන්නේ අපි සාමාන්‍යයෙන් ඔයාලට මතකද මම කිව්වා මෙන්න මේක හරිද 2s ටික වම් පැත්තේ මාක් කරනකොට 2p මාක් කරන්නේ s කාක්ෂික මේ එක තීරුවක p කාක්ෂික එක තීරුවක d කාක්ෂික එක තීරුවක එහෙම යන හරිද එතකොට s කාක්ෂිකට උඩින් අපි 2p එක හැමෝම ගහන්නේ චුට්ටක් දකුණු පැත්තට වෙන්න තමයි 2p එක දෙන්න හදගන්න හරිද 2p එක තුන් දෙනා නේද හරි ඔන්න හරි එකනයි දෙන්න හරිද සමහර කරන්නේ මේක උත්තේජිත අවස්ථාව ගන්න උත්තේජිත අවස්ථාව දෙන්න මේක රත් කරනවා නැත්නම් මේක ටෙම්පරේචර් වැඩි කරනවා හරිද අපි sp3 මුහුම් කරන අවස්ථාවේදී වෙන්නේ මෙන්න මේ මෙතන ඉන්න 2s ගේ එක ඉලෙක්ට්‍රෝනයක් උඩට ගමන් කරනවා එක්කෙනෙක්ගේ ශක්තිය වැඩි වෙනවා එක්කෙනෙක් මෙතන ඉන්නවා හරි එක්කෙනෙක් මෙතන ඉන්නවා 2s කෙනා අනිත් කෙනා උඩට ගමන් කරනවා හරි ඒ කියන්නේ උඩ ගමන් කරනවා කියලා කියන්නේ අතර වෙන්නේ මෙන්න මේක හරිද මේ ඉලෙක්ට්‍රෝන මෙන්න මෙතනට ගමන් කරනවා හරි මේ y අක්ෂයේ තියෙන ශක්තිය x අක්ෂය මොකද්ද කියලා ඕනේ හරි සර් අර මේ 2p කොට තුන ඒ ටිකක් ඈතින් යන්නේ ඒ කියන්නේ ඈත් කරලා යන්නේ මට පැහැදිලි මේ මෙතන මේ පොඩි ඉස්තනක් තිබ්බේකද නෑ නෑ මේ දැන් අර 1s කෙලින් 2s කෙලින් මුද අහන්න බලන්න මෙහෙම හරිද මම මේක මෙතන ඇඳුත් මම මේ අඳුන ටික ඔයාලා අඳින්න එපා හරිද අපි සාමාන්‍යයෙන් s කාක්ෂික එක පොලිමර් ගන්න හරිද 2p 2s එතකොට 3s 4s ඕනම s කෙනෙක් ගන්න y අක්ෂය ළඟින් හරිද pd ගන්න මේ හරිය හරිද එතකොට pd ගේ ඉඩ තමයි මේ තියෙන්නේ හරිද එතකොට 2p වේවා 3s 3p වේවා හරිද එතකොට 4p වේවා ඕනම කෙනෙක් pd එක ගන්න අපි දෙවෙනි තැනට හරිද සර් d ටික ගන්න මෙන්න මේ හැරට ගන්න. හරි ඒ ආදේශයෙන් අපි සාමාන්‍යයෙන් එහෙම කරනවා. නමුත් සමහර පොත්වලදී ඒක එහෙමෙන් අවුලක් මේක අර පිළිවෙලකට නැහැ. ගොඩක් වෙලාවට y අක්ෂ ගාවම p ටිකක් දානවා. හරිද? කියන උඩ ඉහළට දාන එක විතර වෙනස් කරන්නේ. හරහට ඒවා එහෙම වෙනස් කරන්නේ නැහැ. හරිද? ඕනනම් මේ හිස්තැන තියන්න නැතුව මේක මෙතනට අරන් ලියන්නත් පුළුවන්. එහෙමත් කරනවා. හරිද? ගොඩක් ඉතින් හොඳ මෙහෙම s කාක්ෂ ටික වෙනමද කියලා p ටික වෙනම කරන එකට අපිට අර කම්ප්ලීට් නේද එතකොට වැඩි නීට් එක යනවනේ තියෙනවා 2s එක මෙතන තියෙන 2p හරිද හරි ඊට පස්සේ වෙන්නේ උත්තේජිත අවස්ථාව ඒක ගොඩක් අන්ස්ටේබල් හරිද හරිද එතකොට ඔයාලට මම කිව්වා දැන් අපි මේ කතා කරන්නේ sp3 මුහුම් කරන්නේනේ sp3 මුහුම් කරන්නේ වෙන්න නම් sp3 මුහුම් කරන දෙන්නේ s කාක්ෂිකයක් සහ p කාක්ෂික තුන් දෙනෙක් නේද මුහුම් කරන්නේ වෙන්නේ තේරුණාද p කාක්ෂික තුනක් මුහුම් කරන්නේ වෙන්න උමනා වුණාට කාබන්ගේ මේ වාහනවලට p කාක්ෂික දෙන්නයි ඉන්නේ ඒ හින්දා අපි උත්තේජිත අවස්ථාවේදී වෙන්නේ එක s කාක්ෂිකකින් එක ඉලෙක්ට්‍රෝනයක් උඩට ගමන් කරලා p කාක්ෂික තුන් දෙනෙක් හදා ගන්නවා හරිද දැන් මෙතන පේනවා p කාක්ෂික තුන් දෙනෙක් ඉන්නවනේ එතන p කාක්ෂික තුනයි මෙතන p කාක්ෂික එක්කෙනයි නේද s එක්කෙනයි p තුන් දෙනයි හා දැන් මොකද දැන් ඕන්න අපිට එන මේ දෙන කලවම් කරන්න පුළුවන් හරිද දෙකේස් වෙලාවේදී දැන් එතන කෙනෙක් නහන ඒක a ඉලෙක්ට්‍රෝනය සහ p හරි ඔය දෙගොල්ලෝම මේ ඉලෙක්ට්‍රෝන හතරම කලවම් කරලා දැන් අහනකොට අපි දන්නවා s කාක්ෂිකයට වඩා p කාක්ෂිකේ ශක්තිය වැඩි. එහෙනම් අපි වයියක උඩින් යන මාක් කරේ. එතකොට මේ ශක්තියෙන් වැඩි සමාන කාක්ෂික තුන් දෙනෙක්ට ශක්තියෙන් අඩු කෙනෙක් කලවම් කරන s කෙනා කලවම් කරද්දී p කාක්ෂිකයට සහ s කාක්ෂිකයට ආසන්න වශයෙන් මේ දැන් අතරමැද ශක්තියක් තියෙන හතර දෙනෙක් තමයි හැදෙන්නේ. ඒ වගේම තමයි p කාක්ෂිකයේ දායකත්වය වැඩි හන්දා p කාක්ෂික ආසන්නයේ හරියට තමයි කියන්නේ. p කාක්ෂික ශක්තියට චුට්ටක් අඩු වෙන තමයි ඒ හැදෙන කට්ටිය හැදෙන්නේ. හරිද? දල වශයෙන් මෙන්න මේ හරියට විතර අපිට හදා ගන්න පුළුවන් sp3 කාක්ෂික ටික. කාක්ෂික හතර දෙනෙක් දැන් ඔන්න හැදෙනවා.
මේ තමයි sp3 කාක්ෂික රිංග. හරි. ඔකට අපි කියනවා sp3 මුහුම් කරන අවස්ථාව. සර් එතකොට ඒක අදිනකොට අර පරතරය මේ සලකන්න ඕනේ නැද්ද? නෑ නෑ එහෙම සලකන්නේ. හරිද? එහෙම සලකන්නේ හරිද? මේ හැමතැනම එහෙම කරන්නේ හරිද? මෙතනදී ඔයාලට ඒක ප්‍රශ්නයක් නැහැ උලක් නැහැ මේ පරතරයට තියන්න දුක කෙලිම ගන්න පුළුවන්. එහෙම උලක් නැහැ හරිද? ඒක තිබ්බා කියලා ලකුණු වැඩියෙන් දෙන්නේ නැහැ. හරි. මාතෘකාව කියන්නේ කාබන් sp3 මුහුම් කරන. හරිද? දැන් ලබන සතියේ එනකොට මේව හොඳට බලාගෙන ඉන්න. හරිද? ඊළඟ ලබන සතියේ ඊළඟ පාර කරද්දී හරිද? ඒ කියන්නේ මට සමහරට වෙලාව නැති මොකද 2021 තාම ක්ලාසස් ගොඩක් තියෙනවා මේ සහ මගේ වෙන වැඩක් තියෙනවා හරිද? ඉතින් ඒවත් එක්ක සමහර විට දවස් දෙකක් මම දාන්නින් ඉන්නේ කොහොම හරි එඩිට් කරන්න. මොකද මම අසයින්මන්ට් දෙකක් කරන්න තියෙනවා. ඒ දෙකකට වෙලාව ඕනේ මේ හරිද? මම පුළුවන් තරම් උත්සාහ කරන්න කොහොම හරි මේක ඉවර කරන්න ඉතින්. හරිද? ලබන මාසේ නම් තනිකරම දින් කරන්නේ මේ කවුද? බ්‍රහස්පතින්ද තනිකරම කරන්නේ ගණනය කිරීම විතරයි. හරිද? ඒ ඉවරලා අපිට එස වායු පටන් ගන්න පුළුවන්. හරිද? හරි ලියන්න කාබන් sp3 මුහුම් කරණය කාබන් sp3 මුහුම් කරණය කියලා දාලා ඉවරලා පොඩ්ඩක් ලියන්න උත්තේජිත කාබන් පරමාණුක උත්තේජිත කාබන් පරමාණුක නියුක්ලියර් වේගින් දරන උත්තේජිත කාබන් පරමාණුක පීක්ම ඉලෙක්ට්‍රෝනයේ වේගයෙන් දරන 2s කාක්ෂිකය සහ උත්තේජිත කාබන් පරමාණුක වේගම ඉලෙක්ට්‍රෝනයේ වේගයෙන් දරන 2s කාක්ෂිකය සහ වේගම ඉලෙක්ට්‍රෝනයේ වේගයෙන් දරන 2s කාක්ෂිකය සහ 2p කාක්ෂික තුනක් මිශ්‍ර වී දැන් මම ලියන්න ගත්ත උත්තේජිත කාබන් පරමාණු කියලා. එතකොට මේ කියන්නේ මෙන්න මේ මැද සෙට් එක නේද? මැද සෙට් එකේ තමයි PAව 3යි SA එකයි ඉන්නේ. හරිද? හරියට යන්න. උත්තේජිත කාබන් පරමාණුක වේගම ඉලෙක්ට්‍රෝනයේ වේගයෙන් දරන 2s කාක්ෂිකය සහ ඒ කියන්නේ භූමි අවස්ථාව ගැන නෙමෙයි මේ ලියන්නේ. සර් එතකොට මේ අවස්ථාවේදී මේ දැන් මේක 2p නෑ x කාක්ෂිකයක් නැද්ද? 2px කාක්ෂික සෛද්ධාන්තිකව තියෙනවා. නම් ඒ වෙලේ ඒ තන ඉලෙක්ට්‍රෝනයක් නැහැ නේද? හරි. අපි මේක ලියන්න මම උත්තේජිත අවශ්‍ය. මොකද මොහොම කරන්නේ කියන එක වෙන්න ශක්තියක් අපි දෙන්න එපා හරිද? يعني මේකට එනර්ජි එකක් ඕන හරිද? ඒ එනර්ජි එක දුන්නාම තමයි ඉලෙක්ට්‍රෝන ටික ටික ඇසිඩ් වලට ටක් ගාලා මොහොම වෙන්නේ හරිද? ඒ කියන්නේ බන්ධනයක් හදන්න ශක්තිය උමාරු වෙන්න බෑ. හරිද? මොකක් හරි දෙයක් වෙන්න බෑ. හරිද? ඔය එනර්ජි එක ගන්න කියන්නේ එනර්ජි එච්චර දුරට ගන්න බෑ. ඒකට පැටලෙයි හරිද? ඇත්තටම බන්ධනයක් හදන්නේ ශක්තිය වැඩි නම් හරිද? බන්ධනයක් හදන්න මම ඔයාලට මුලදී කිව්වා බන්ධනයක් හදන්න හේතුව තමයි එයාලගේ ශක්තිය පරමාණු වල ශක්තිය වැඩි වෙලා ඒ ශක්තිය පිට කරන්නේ. හරි ඔය කියන කාරණා ටිකත් එක පොඩි පොඩි සම්බන්ධකම් ටිකක් තියෙනවා. ඔතනින් එහාට වැඩි හිතන්න බෑ. ඒකට ඔයාලට පැටලෙයි හරිද? තව ටිකක් කාලයක් ගියාට පස්සේ හිතා ගන්න පුළුවන් අපි ඊට පස්සේ කරන වායු පාඩම නෙමෙයි ශක්ති විද්‍යාව පාඩම. පස්වෙනි පාඩම. ඒකට ඒ හරියදීම ටිකක් විතර මම හොඳට ඉගෙන ගන්න පුළුවන්. හරිද? හරි. ලියන්න උත්තේජිත කාබන් පරමාණුක වේගම ඉලෙක්ට්‍රෝනයේ වේගයෙන් දරන 2s කාක්ෂිකය සහ 2p කාක්ෂික තුන මිශ්‍ර වී 2p කාක්ෂික තුන මිශ්‍ර වී ශක්තියෙන් සහ හැඩයෙන් සමාන වේගම ඉලෙක්ට්‍රෝනයේ වේගයෙන් දරන ශක්තියෙන් සහ හැඩයෙන් සමාන වේගම ඉලෙක්ට්‍රෝනයේ වේගයෙන් දරන නවකාක්ෂික හතරක් සෑදීමේ ක්‍රියාවලිය. නවකාක්ෂික හතරක් සෑදීමේ ක්‍රියාවලිය sp3 මුහුම් කරණය. ඔය කාබන් විතරනේ මුහුම් කරන්නේ තියෙන්නේ හැම පරමාණුකටම වගේ තියෙනවා. බලමු ඉස්සරහට. නවකාක්ෂික හතරක් සෑදීමේ ක්‍රියාවලිය sp3 මුහුම් කරණය.
හරි නේද? හරි දැන් මේ chart එක දාගන්න ඕනේ. හරි මෙන්න මේ chart එක දාගන්න ඕනේ. මුලින්ම CR පොතේ මේක ලියන්න හය කාබන් 6යි 1:2:2p2 කියලා ඊටික දාලා ඉවරලා 2px 2py 2pz මේ ටික දාලා ඉවරලා ඊට පස්සේ CR පොත හරියටම තුනට බෙදාගෙන මෙන්න මේ ටික මාක් කරන්න හරිද? භූමි අවස්ථාව, උත්තේජිත අවස්ථාව සහ ස්පීඩ් ෆිල්ම් මුහුම් කරන අවස්ථාව මාක් කරගෙන ඉස්සරහට ගමන ගොඩක් වෙලාවට ක්ලාස් වල එහෙම මෙච්චර දුරට සවිස්තරාත්මකව කතා කරන්න හරි කෙලින්ම උත්තේජිත අවස්ථාවෙන් ඉඳලා මේවා අඳින්න ඉන්නේ ගොඩක් වෙලාවට හරි. නිකන් ඔය වාක්‍ය දෙන විතර හරි. හරි ඔයාලා බලන්න දැන් ඔයාලට කවදාද ඔය පාඩම් එක හම්බ කරන්න හම්බෙන්නේ හරිද පන්තියේදී. හරි දැන් ඔයාලා කොහොමවත් ඔහොම කරන්න හරිද මොකද කාලයක පොඩ ගිහින් නැතිනේ. හිතන්නකෝ එක අවුරුද්දක් ඇතුලේ පාඩම් 3ක් කරනවා පුහුවා. මාස 12කට පාඩම් කරනවා. හරි එතකොට ගුරුවරයාට කොච්චර දේවල් හලන්න සිද්ධ වෙනවද හරිද? මොකද මේ මාස 12 නිකන් ඉන්නේ නැහැ හරිද? කොරෝනා තිබුණ නැත්නම් උගන්නනවනේ හරිද? ඒතර එහෙම කරා කිය දැන් කොරෝනා තිබුණා කියලා ඔයාලගේ එක්සෑම් එක ලඟ වෙනකොට සිලබස් එක කියන්නේ කලින් කොහොම හරි ඉවර කරන්න එපා හරිද? එහෙම කරාද අනිවාර්යෙන් කොහෙන් හරි හලන්න වෙනවා හරිද? ඉතින් හලන්න වෙන්නේ ඔයාලට තියෙන උගන්නන්න තියෙන මොන හරි දෙයක් තමයි හලන්න වෙන්නේ හරිද? සමහරට තීරණ නෝට් එකෙන් වල ගණන් එහෙම කොහොමවත් හදන්න හම්බෙන්නේ. හරිද? දැන් ඒත් එක මට මතක් කරලා රසායනික ගණනය කිරීම ඒකේ නෝට් ටියුට් එක නම් ඉවර කරලා තියෙන්න ඕනේ. තීර පාට් එක ඉවර කරලා හරිද? ඒකට පොඩි පාඩමකට නිවාඩුවක් දීලා තියෙන හරිද? සති දෙකකින් විතර මම කරේ නැහැ. හරිද? ඔක්සිකරණය හරණය ගැන කතා කරලා සමීකරණ තුනේ කාට කරලා නවත්තලා තියෙන හරිද? එතකොට ඉතින් ඒකට රෙඩි වෙන්න ඕනේ. තව අලුතෙන් එන ළමයි ටික ඉන්නව නම් තව ඔයාලා යාළුවෙන් වෙන අනිවාර්යෙන් කියන්න හරිද? ඒ ළමයි ඉන්නවා නම් ඔන්න පොඩි chance එකක් තියෙනවා. සති දෙකක් විතර දෙනවා රෙකෝඩින් ටික බලලා නෝට් එක පොඩ්ඩක් එකලස් කරගන්න පුළුවන්. හරිද? ඒ ටික හදා ගන්න පුළුවන්. හරි මේක අරගන්න.
හරි ඇඳලා ඉවරද? තව වෙලාව ඕනේ අඳින්න. හරි සර්. හරිනේ. හරි. එතකොට දැන් ඔයාලක උන්න දැන් මෙතන තිබුණු මේ කාබන්ගේ මේ තිබුණු S සහ P කාක්ෂික ටික කලවම් වෙලා හරි මොකක්ද වෙලා තියෙන්නේ? ඇත්තටම මේ සම්පූර්ණ වෙලා තියෙන්නේ මොකද්ද? දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ තිබුණ කාක්ෂික S කාක්ෂිකයි P කාක්ෂික ඔක්කොම ටික කලවම් වෙලා අලුතෙන් දැන් කාක්ෂික ටිකක් හැදලා තියෙනවා. SP3 කියලා කාක්ෂික ටිකක් හැදලා තියෙනවා. හරිද? එතකොට SP3 කියන කාක්ෂික ටික ඉන්නේ කොහොමද? හතර දෙනෙක් ඉන්න හතර දෙනෙක් ඉන්නකොට ස්ටේබල් වෙන හැඩය කොහොමද? චතුස්තලීය නේද? ඒ කියන්නේ මෙයාගේ හැඩය එහෙනම් චතුස්තලීය වෙන්න ඕනේ නේද? මම බලමු මේක උත්සාහ කරන්න පුළුවන් තරම් හොඳට අඳින්න. හරිද? හරි. එතකොට දැන් උත්තේජිත අවස්ථාවේදී යුග්ම ඉලෙක්ට්‍රෝන තියෙන නේද? එතකොට ඒ ඉලෙක්ට්‍රෝන ටික කොහොමද ඉන්නේ දැන්? හරි. කොහොම තමයි ඉන්නේ නේද? දැන් තේරුණාද දැන් හරිද? එතකොට දැන් මේ sp3 කියන කෙනාට මොන හරි කෙනෙක් හයිඩ්‍රජන් එක සම්බන්ධ වෙන්නේ කොහොමද? උදාහරණයක් විදිහට මෙන්න මෙතනට හැර තමයි සම්බන්ධ වෙන්නේ හරිද? ඒ කියන්නේ මෙතනට එහෙම නැත්නම් මෙන්න මෙතනට එක්කෙනෙක් සම්බන්ධට බෝලයක් වගේ කෙනෙක් ඒ කියන්නේ S කාක්ෂිකයක් කියලා තමයි සම්බන්ධ වෙන්නේ හරිද? එතකොට චතුස්තලීය කෙනෙක්ට තමයි ඉලෙක්ට්‍රෝන මේ කවුද S කාක්ෂික සම්බන්ධ වෙලා දින හරිද? එතකොට අපි අර කලින් ඉගෙනගත් අතිචාදනය කියන එක තව ටිකක් අප්ඩේට් වෙලා තේරුණාද? හරි. භූමිය අවස්ථාව උත්තේජ අවස්ථාව sp3 මුහුන් කරන අවස්ථාව හරිනේ. ඒ වගේ හැම වෙලෙම y අක්ෂ ශක්තිය කියලා තියෙනවා නේ. ස්ටාර්මාර්කයක් දාලා යන්න. කාබන් හි නෂ්ටය වටා මුහුන් කාක්ෂික 4 කාබන් හි නෂ්ටය වටා මුහුන් කාක්ෂික 4 කාබන් හි නෂ්ටය වටා මුහුන් කාක්ෂික 4 මුහුන් කාක්ෂික 4 චතුස්තලීය වූ හිට. හරි ටග්ගල මෙන්න මේ රූපය අඳගන්න. චතුස්තලීය හැඩය. දැන් චූට්ටක් අහප බලන්න හරිය මම වාට කිව්වත් නේද අර මේ ඔක්සිජන් කතාව කිව්ව නේද? ඔක්සිජන් ජලය අණුවක් එයි අංශක අණුවක් වෙන්නේ නැත්තේ කියලා හරිද? ඒකෙත් මෙන්න මේ වගේ කෝණ දෙකක් නා ඉලෙක්ට්‍රෝන දෙකක් නා අපි දැම්මේ හරිද? මෙන්න මේ වගේ ටිකක් අපිට අඳගන්න පුළුවන් හරිද? එතකොට අන්න එතනදී හරි අන්න එතනදී ඒ ප්‍රශ්නේ තිබ්බා නේද? ඒතර ඔයාලට තේරුණාද දැන් ඔයාලට තේරෙනවාද බලමු ඉස්සරහට මම කියලා දෙන්න හරිද? සීස්කෝ මුහුන් කරන්නේ. හරි එතකොට මෙන්න මේ ඒ අංශක අණුවක එකක් නෙමෙයි අත්‍තරම සම්බන්ධ වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ මේ චතුස්තලීය හැඩයක් තියෙන කෙනෙක් එක්ක තමයි හැදිලා තින්නේ. හරි අර කෝණික අවස්ථාව බලමු ඉස්සර ජල අණුව ගැන කතා කරමු හරිද? හරි මේ රූපය අඳ ගන්න. හරි ඒ රූපය අඳ ගන්න. හරි මම හිතන්නේ අඳලා ඉවරයි කියලා හරිද? මම දැන් කොහොමද 12 වෙලා හරිද? තව විනාඩි එහෙම පොඩ්ඩයි 5ක් මෙහෙම හරිද? ඊළඟට තියෙන තීර පාඩේ කරන්න ටයිම් එක මදි හරිද? ඒ කියන්නේ CH4 බන්ධන සැකස්ම ඒ වුණත් 12ක් පහු වෙනවා හරිද? මම එහෙනම් දැනට මෙතනින් ටයිම් එක ක්ලාස් එක නවත්තන්න. බොහෝ විට මේ ළඟදීම හිට අනිද්දා දවස් කිහිපෙක මම එකක් ආයෙ ගන්නවා එක්ස්ට්‍රා ක්ලාස් එකක් ගන්න. මම හිතන්නේ ඔයාලා ළමයි හැමෝටම නැහැ නේද මේ රැයට මන්දි නැහැ නේද?
හරි පන්ති ගහන්නේ මාගන්නේ හරිද නැහැ ගොඩක් ළමයිට වන්දන නැහැ එහෙනම් අනික රෙකෝඩින් බලන්නම් පුරුදු වෙන්න එපා හරි එහෙම වුණොත් එහෙම මේ ඒක මෙහෙම ඔයාලා පන්තියටත් වෙලා ඊට පස්සේ අංගර දෙයක් විතර බලන්න පුරුදු වෙන්න නැතුව පන්තියෙන් නැතුව රෙකෝඩින් බලන්න පුරුදු වෙන්න මොකද මම රෙකෝඩින් වලදී එක එක වෙන සමහරවල් මම සමහරවල් පබ්ලිෂ් කරන්නේ නැහැ ටියුට් එහෙම කොහොමද දෙන්නේ නැහැ මම හරිද හරි හරි මම එහෙනම් මෙතනින් ක්ලාස් එක නවත්තනවා ඔයාලා අනිවාර්යෙන් අද මම ගොඩක් කරා හරිද ඒකෝල ඒ ටික හොඳට බලාගෙන ඉන්න මුහුම් කරන්න ඉවර නැහැ ඊළඟ දවසෙත් අපිට මුහුම් කරන්නේ කරන්න වෙනවා හරිද SP2 මුහුම් කරන්නේ හරිද ඉතින් ඔය ඔක්කොම ටික කතා බහ කරලා තමයි මේ සාම්ප්‍රදායික විහුව වලට ඉන්නත් වෙන්නේ සාම්ප්‍රදායික විහුව කියලා කියන්නේ හොඳ තැනක් මේ පාඩමේ වැඩිම ලකුණු ඉන්න තැන හැම අවුරුද්දකම චෙක් කරනවා එතන හරිද මම හිතනවා ඔයාලට දැන් 90ක් විතර වැඩ ගන්න පුළුවන් ඇති කියලා මට ඒ ටියුට් එක චුට්ටක් වම් පොඩ්ඩක් හදනකම තියෙන ටියුට් එක හදලා ටග් ගාලා වලට වන්නම් එතකොට ඒකේ උදාහරණයක් තියෙනවා ඒ ටික ඔයාලට අපව හදා ගන්න පුළුවන් හරි මම හිතනවා මෙතනින් ක්ලාස් එක නවත්තනවා ඔයාලා ක්ලාස් එකෙන් අයින් වෙලා යනකොට ලීව් වෙලා යන්න නිකන් ඇප් එක ක්ලෝස් කරලා යන්න නැතුව good night sir හරි ගුණ good night sir.